මාතෘකාව ලියාගමු. සම්ප්‍රයුක්තතාව. එහෙනම් ළමයි අපි අලුත් දෙයක් කතා කරනකොටනේ බොහොම ඕමනාවෙන් වැඩේ ගොඩ දාමු. කලින් ඒවා වගේම මේකත් අපි සොපේටම ගොඩ දාන්න හදන්නේ. පැහැදිලිද? හරි කට්ටිය ඇවිල්ලා ඉන්නේ ළමයි එහෙනම් වැඩේ කරමු. පැහැදිලිද? හරි. සම්ප්‍රයුක්තතාව ගැන එන්න කලින් අපි පොඩ්ඩක් අපි ගමු කාබනේට් අයනය. එතක ලියන්න එපා අහන් ඉන්න තියෙන්නේ කාබනේට් අයනයට ලුයිස් ෆිහ අදින්න කිව්වහම ඔයා ඔක්කොම වැඩ කරලා ඔයාට මෙන්න මේකේ එයි ළමයි. තේරුණාද? ඔයාට මෙන්න මේකේ කාබනේට් වල ලුයිස් ෆිහ අදින්න කිව්වහම ඔයා මේකේ. නමුත් ළමයි මිනිස්සු එකිනෙකට වෙනස්. ඔයාලත් එකිනෙකට වෙනස්. නේ? ඒකතකොට එකිනෙකාට හිතෙන්නේ එක එක දේවල්. නේ? ඒ කියන්නේ ඔතන ළමෙට හිතෙන්න පුළුවන් මෙතන නෙමෙයි මෙතන දිත්ත බන්ධනය ගන්න හිතෙන්න පුළුවන් නේද? මේ වගේ. මෙතන දිත්ත බන්ධනය අරන් මගෙන් අහන්නේවා සර් මේක වැරදිද? මම එතකොට කිව්වා නෑ ළමයි කිසි වැරද්දක් නැහැ. ඔතකයි නේද? මම එක්ක අඳින්න පුළුවන් මේක. නමුත් ওই දෙකටම වඩා වෙනස් ළමෙක් ඉන්න පුළුවන්. එයා මෙතෙන්ට දිත්ත බන්ධනය ගන්න පුළුවන්. අඳින්න එපා ඔතේ අහන් ඉන්න. අහන්න පුළුවන් ළමෙක්. ඒතොර මේක වැරදිද? මං කිව්වා නෑ. ඒකත් හරි ළමයි. ඒක කිසි ගැටලුවක් නෑ කියලා මං කිව්වා. පැහැදිලිද? ළමයි විද්‍යාඥයන්ටත් ওই ගැටලුව ආවා. පැහැදිලිද? විද්‍යාඥයෝ බලද්දි දැන් මට කියන්න දැන් මේක ඇන්ද කියලා හිතන්න. මේක නෙමෙයි ওই තුනෙන් ඕනි එකක් ඇන්ද කියලා හිතන්න. මේ තුනෙන් ඕනි එකක් නෙවා අඳින්නේ මොකක් හරි කරන්නේ. හැබැයි මේ තුනට අමතරව වෙන එකක් හොයන්න හරියද? මේ තුනටත් අමතරව ඔය අමුතු මේ එතකොට ඔයා මොකක් හරි එකක් ඇන්දනේ මේ තුනෙන්. ඒ ඇන්දපු හැම එකේම ලක්ෂණේ මම කියන්නම්. ඔයාට තේරෙනවා එක්කෙනෙක් අනිත් දෙන්නට වඩා වෙනස්. මෙයා අනිත් දෙන්නට වඩා වෙනස්. මෙයත් එහෙමයි. ඒ කියන්නේ ඔයාට හිතෙන්න පුළුවන් මෙතන මේ බන්ධනනේ. මේකට කියනවා ද්විත්ත බන්ධනය. මේකට කියනවා තනි බන්ධනය. ඒක බන්ධනය කියලා කියනවා. තුනක් තියෙනවා අපි කියනවා ත්‍රිත්ත බන්ධනය. ට්‍රිපල් බොන්ඩ් එක. ඉතින් ඔයාට කියන්න පුළුවන් සර් ඉතින් මේ බන්ධනේ අර දෙන්නට වඩා වෙනස් නේද? කියලා බන්ධන දිග එහෙම වෙනස් ඇති. සාමාන්‍ය මේ බන්ධන දිග ළමයි ටිකක් කොටයි. ද්විත්ත බන්ධනේ කොටයි සාමාන්‍ය. ඒක අපි පස්සේ කතා කරමු. එහෙම ළමයිට හිතෙන්න පුළුවන් මෙන්න මේ කතන්දර ටික හිතෙන්න පුළුවන්. හරිද? මම කියනවා ළමයි මේක දිහා බැලුවොත් නම් එහෙම හිතෙන්න පුළුවන් ඔයාලට. එතකොට ඔයන්ද මේක කියලා දන්නවද? මේක දිහා බැලුවමත් ඔයාට හිතෙනවා මොකද්ද? සාධාරණ එහෙම හිතන්නේ මොකද්ද? මේ බන්ධනේ අර දෙන්නට වඩා වෙනස්. මේ දෙන්න සමානයි. එහෙනම් බන්ධන දෙකක් එක සමානයි. එක බන්ධනයක් තියෙනවා අනිත් දෙන්නට වඩා වෙනස්. එහෙම හිතෙන්න පුළුවන් නේද? නමුත් විද්‍යාඥයෝ හොයලා බලලා තියෙනවා කාබනේට් වල බන්ධන ශක්තිය, බන්ධන දිග එහෙම තියෙනවනේ. ඔය බන්ධන වල ගුණ තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් අනිකාට වඩා වෙනස්ද සමානද කියලා. පැහැදිලිව මෙයාගේ ගුණ අර දෙන්නට වඩා වෙනස් වෙන්න බෑ. එයා වෙනස් කෙනෙක්. දිත්ත බන්ධනයි මේකද හනි බන්ධනය. බන්ධන දිග, බන්ධන ශක්තිය වගේ වෙනස් වෙන්න ඕනේ. මොකද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ බන්ධන තුනම එක වගේ. මාර වැඩක්. හොයාගෙන තියෙනවා මේ බන්ධන තුන වෙනස්. ඒ කියන්නේ එකක් අරකට වඩා වෙනස් එහෙම නැහැලු. බන්ධන තුන සර්ව සමයි කියලා හොයාගෙන තියෙනවා. දැන් මාර වැඩේ. එතකොට ලුයිස් ෆියුහෙන් කරන්න බැරි මොකක් හරි ගැටලුවක් මතුවලා තියෙනවා නේද? ලුයිස් ෆියුහෙන් මේ ලුයිස් ෆියුහෙන්. නැත්තම් මේක නැත්තම් අරක. ඔය ලුයිස් ෆියුහේ පේන දේ නෙවෙයි ඇත්තට තියෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න ලුයිස් ෆියුහේ කියලා කියන්නේ ළමයි සත්‍ය ව්‍යුහේ නෙවෙයි.
අන්න කතන්දර විද්‍යාඥයෝ දැන් ඔක පසු කාලෙක හොයාගත්තා. මොකද ඒක හොයාගත්තේ ඒගොල්ලන්ට දකින්න ලැබුණා මේ බන්ධන තුනේ ಗುಣ එක වගේලු. බන්ධන තුන සර්ව සමයිලු. පැහැදිලිද? ඒක නිසා ලුයිස් ව්‍යුහය කියන සංකල්පයට එහා ගිය ඊට වඩා සංකීර්ණ මතයක් අපිට අවශ්‍ය වුණා. ඊට වඩා සංකීර්ණ මතවාදයක්, ඊට වඩා සංකීර්ණ සංකල්පයක්, සංකීර්ණ කතන්දරයක් වුණා. තේරෙනවද? අන්න ඒ කතන්දරේ තමයි ළමයි සම්ප්‍රිප්තතාව කියන්නේ. පැහැදිලි නේද? දැන් ඔයාට දැන් හේතුව දැන් තේරෙනවා. සම්ප්‍රිප්තතාව කියන එකක් මෙතනදී මම ඔයාට උගන්වන්න ඕනි. ඇයි කියලා ඔයාට තේරෙනවද? ඒ තමයි මේ තියෙන්නේ සත්‍ය ව්‍යුහය නෙවෙයි. ලුයිස් ව්‍යුහ කියලා කියන්නේ සැබෑම ව්‍යුහය නෙවෙයි. පැහැදිලි නේද? තමයි මේකයි කතන්දරේ. මේ ව්‍යුහෙන් මම මේ ව්‍යුහය අරන් පෙන්නන්නද ඔයාට? ලස්සන වැඩ කැලි දාන්න පුළුවන්. තේරුණා නේද? මෙන්න ඔන්න බලන්න. මේ ව්‍යුහෙන් මේක ගන්න මෙහෙමයි. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට යනවා. මේ ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට ගියාම මෙතන ආයි ඉලෙක්ට්‍රෝන වල. ඔයාට ඒ වැඩේ කරලා පුරුදු නැහැ. ඔයාට පුරුදු හැම වෙලේම ඉලෙක්ට්‍රෝන බන්ධන කරන්නනේ. දැන් ඔයා අර අෂ්ටයි ව්‍යුහය ඇඳලා පස්සේ මම ඔයාට දෙන ඊළඟ ස්ටෙප් එක තමයි ළමයි ලුයිස් එක ගන්න මොකද්ද? අෂ්ටකයේ පිරෙන පරිදි ආරෝපණය අඩු වෙන පරිදි ඉලෙක්ට්‍රෝන බන්ධන කරන්න කියලානේ. ඔයා ඉලෙක්ට්‍රෝන බන්ධන කරන්න ඇති හොඳට දන්නවා. නමුත් බන්ධන ඉලෙක්ට්‍රෝන කරන්න දන්නේ නැහැ. ඒකත් එකම තමයි. බන්ධන ඉලෙක්ට්‍රෝන මේක යනවා ඔක්සිජන් මතට. ඊළඟට මොකද්ද වෙන්නේ? මේක ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? හොඳට බලන්න මෙතන දිත්ත බන්ධනයක් ඇවිල්ලා නේද? එහෙනම් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතෙන්ට ගියා නම් වැඩේ පට්ටනේ. මං හිතන්නේ ඔයාලට තේරෙනවා කතන්දරේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන්ට ගියා නම් මේක එනව නේද? තේරෙනවනේ? දැන් ළමයි මේකෙන් මේක ගන්නකොට අපි මෙන්න මේකට දාන ලස්සන ඊතලයක් ඒක වෙනස් කරන්න එපා. දෙපැත්තට ඊහිස තියෙන එකක් දාන ඕකට අපි කියනවා සම්ප්‍රයුක්තතා ඊතලය. වෙනස් කරන්න යන්න එපා වෙන වෙනේව දාන්න එපා මං ආසයි මේකට කියලා දැන් මම ආසයි මේ ඊතලයට ඊට වඩා. මම ආසයි සර් ඊතලයට මෙන්න මේකට ඊට වඩා. ඔයා ආසයි ඊතල වලින් වැඩක් නැහැ. තේරුණාද? මෙන්න මේක තමයි දාන්න ඕනේ. ඒක තමයි සම්මතය. ලෝකෙ මිනිස්සු පිළිගන්නේ ඒක. ඒකට අපි කියනවා සම්ප්‍රයුක්තතා ඊතලය. මේ ව්‍යුහෙන් මේ ව්‍යුහේ හදනකොට අපි කියනවා මොකද්ද? මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන බන්ධන වුණා බන්ධන ඉලෙක්ට්‍රෝන වුණා අලුත් ව්‍යුහය ලැබුණා. එහෙනම් ඒ දෙක අතර සම්බන්ධය පෙන්වන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තතා ඊතලයෙන්. පැහැදිලි? අඳින්න එපා හොඳේ අඳින්න එපා. හදිසි වෙන්න එපා. ලස්සනට ඔයාව ගේන්නම් එතෙන්ට. තේරුණාද? මම එතෙන්ට ගේන්නම් ඔයාව ලස්සනට. කම්මැලි ඉන්නෝ ඉන්නකො එච්චරයි. කම්මැලි ඉන්නවට අයිතියක් නැහැ හොඳේ. කම්මැලි වෙන එක ස්වභාවය තමයි. නමුත් කම්මැලි වෙන අයිතියක් නැහැ. ඔයා දැන් ගේමට බැහැලා තියෙන්නේ. තේරුණාද? එලෙවල් වලට ඇවිල්ලා දැන් තියෙන්නේ. තේරුණාද? සයන්ස් ඉගෙන ගන්න. පැහැදිලිද? එතනින් මෙතෙන්ට යමු. එතනින් එතෙන්ට යන්නේ කොහමද? බලමු මොකක්ද වෙලා තියෙන්නේ. මේක දිත්ත බන්ධන වෙලා. ඔහේ කටපාඩමින් යන්නේ අපි තර්කාන පොළ යන්නේ. මෙතන දිත්ත බන්ධනය එනවා කියන්නේ මේක බන්ධනයක් හදාගන්න. ඊළඟට මේ දිත්ත බන්ධනය නැති වෙලා. ඒක නැති වෙලා නම් මේක මොකද්ද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන වල මෙතෙන්ට පවරනවා. මේක මෙතෙන්ට. තේරෙනවද? මෙතෙන්ට පවරනවා. එකෙන් මේක එනවා. එහෙනම් මේ දෙක අතර සම්බන්ධයත් අපි වෙනවා මොකද්ද? මේකෙන් මේ. පැහැදිලි නේද? ඊළඟට වැඩි ඉවර නෑ. ආයේ මෙතනින් මෙයාව හදනවා කියලා පෙන්වන්න ඕනේ. මොකද්ද? මෙයාගෙන් මෙයා හදනවා කියලාත් පෙන්වන්න. ඒකට තමයි වැඩ ඉවර වෙන්නේ. එතකොට ළමයි ලස්සට ව්‍යුහ එකිනෙක මාරු යනවා. මේකෙන් මේක හදනවා, මේකෙන් මේක හදනවා. මේකෙන් මේක හදනවා. ඒකෙන් ඒක හදන්නේ කොහොමද? කොහොම බලන්න. මේ තනියක දිත්ත බන්ධන වෙලා. තනියක දිත්ත බන්ධනේ නම් ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට එනෝනේ. තනියක දිත්ත බන්ධන. මෙතන දිත්ත බන්ධනේ මෙතන තනි වෙලා. තනි වෙලා කියන්නේ මොකද? තනි බන්ධනේ වෙලානේ. දැන් මේකෙන් මේක මේක. ළමයි මේවට කියනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ. රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් කියලා කියනවා. මේ මොනවාද? සම්ප්‍රයුක්ත ව්‍යුහ. අපි ඒකට කියනවා කාබනේට් අයනයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. කීයක් තියෙනවද? 3ක්. කාබනේට් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ 3ක් තියෙනවා. පැහැදිලිද? කාබනේට් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ 3යි. අපි ওই සම්ප්‍රයුක්ත ව්‍යුහ 3ට කියන ළමයි සමානයි කියලා. ඇයි ඒ සමාන කියන වචනේ පටල ගන්න එපා හොඳේ. සමානයි කියලා ඒ වගේ සමාන වෙන්නේ කොහෙද? මෙතන දිත්ත බන්ධනේ මෙතන තියෙන්නේ. කාර්යය. අපි මෙතන සමානයි කියලා අර්ථ දක්වන්නේ ළමයි. ඔයාට මම ලුයිස් ව්‍යුහ අඳින්න කිව්වහම ළමයි පන්තියේ කොටසක් මේක ඇඳලා, තව කොටසක් මේක ඇඳලා, තවත් කොටසක් මේක ඇඳනේ. ඒ තුනම එකයි කියලා මං කියවනේ. ඒ තුනේම වරදක් නැහැ කියලා මං කියවනේ. ඒ කියන්නේ සමානයි කියන එක.
තේරුණාද? දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් වුණාට ගැටලුවක් නැහැ. එකම කතන්දරේ නිසා අපි මේකට කියනවා සමාන සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. හැබැයි සර්ව සම නැහැ. පැහැදිලිවම සර්ව සම නැහැ. මේක මත මේක තියන්න බෑනේ ළමයි. දිත්ත බන්ධනේ මෙතනනේ තියෙන්නේ. හින්දා දිත්ත බන්ධනේ දැන් තියෙන්නේ මෙතන. ඒ හින්දා අපි මේකට කියනවා සමාන සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. නමුත් සර්ව සම නැහැ. තුනම ස්ථායීතාව එකමයි නේද? එකම ස්ථායීතාවයක් තියෙන්නේ. මේ ව්‍යුහ තුනේම මට කියන්න ඔයා මම කියවනේ සම්ප්‍රයුක්ත ලුයිස් ව්‍යුහ අඳිද්දි මේ තුනෙන් ඕන එකක් අඳින්න පුළුවන් කිව්වේ ඒ තුනම ස්ථායී නිසා. එහෙනම් මේ ව්‍යුහ තුනම සමාන ස්ථායීතාවයක් තියෙනවා. සමාන ස්ථායීතාවයක් මේ තුන් දෙනාගෙම තියෙනවා. අෂ්ටකයේ ලස්සන්ට හැමෝගෙම පිරලා ඍණාරෝපණ දෙක ඔක්සිජන් දෙන්නේ මන තියාගෙන. හැබැයි දෙන්න තියාගන්න දෙන්න වෙනස්. මෙතන යට දෙන්න තියාගන්න. මෙතන කියනවා මචං අපි දෙන්න තියාගමු. මෙතන කියනවා නෑ මචං ඍණාරෝපණේ අපි දෙන්න තියාගමු. එහෙම කතන්දරයක් නේ තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? ඍණාරෝපණ මාරු වෙවි මෙයා බවටපත් වෙනවා. මෙයා බවටපත් වෙනවා. ආයි මෙයා බවටපත් වෙනවා. මෙයා බවටපත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඔහම සංක්‍රමණය වෙවි මොකද වෙන්නේ? පොඩි සෙල්ලමක් වගේ ෆුට්බෝලේ පාස් කරනවා වගේ ඍණාරෝපණ ටික මාරු කර ගන්නවා. දිත්ත බන්ධනේ මාරු කර ගන්නවා. තේරුණා නේද? එහෙනම් මෙයා බවටපත් වෙනවා. මෙයා බවට ආයි මෙයා බවටපත් වෙනවා. ආයි මෙයා බවටපත් වෙනවා. තේරුණා නේද? සම්ප්‍රයුක්තතාව දක්වනවා කියලා අපි ඔකට කියන්නේ. නම් කාබනේට් සම්ප්‍රයුක්තතාව දක්වනවා. තේරුණා නේද? එයාගේ රෙසොනන්ස් එක තමයි මේ තියෙන්නේ. එතකොට අපිට හම්බ වෙන ව්‍යුහ තුන තමයි මේ කියන්නේ. අපි එකට කියනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන කියලා. කාබනේට් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනම ස්ථායී ව්‍යුහ සහ සමාන ව්‍යුහ. පස්සේ වාට මම කියලා දෙන්නම් අසමාන ව්‍යුහක් තියෙනවා. අස්ථායී ව්‍යුහක් තියෙන්න පුළුවන්. තේරුණා නේද? මෙතන නම් ළමයි තුනම ස්ථායී තුනම සමාන ව්‍යුහ. හැබැයි සර්ව සම නැහැ. මම හිතන්නේ වාට තේරුණා යම්කිසි ආරම්භයක් ගත්තා. තේරුණා නේද? හරි. එහෙනම් සම්ප්‍රයුක්තතාව දක්වන්නේයි සමහරු හැමෝම සම්ප්‍රයුක්තතාව දක්වන්නේ නැහැ. හැමෝම සම්ප්‍රයුක්තතාව දක්වන්නේ නැහැ. සමහරු දක්වනවා. දක්වන්නේ ඇයි? සැබෑ ව්‍යුහේ ලුයිස් ව්‍යුහ නොවන නිසා. තේරුණා නේද? සම්ප්‍රයුක්තතාව කියලා කියන්නේ ඒක. එහෙනම් අපි ලියාගමු පොඩ්ඩක් මේවා අඳින්න එපා. මේක මම අන්දවල දෙන්නම් ඔයාට. ලියා ගන්න. පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගන්න නැත්නම් ඡේදයක් විතර ලියා ගන්න සම්ප්‍රයුක්තතාවයට ලියා ගන්න. තේරුණාද? ඇතැම් සහසංයුජ ප්‍රභේද වලට ඇඳිය හැකි ලුයිස් ව්‍යුහය. ඇතැම් සහසංයුජ ප්‍රභේද වලට ඇඳිය හැකි ලුයිස් ව්‍යුහය. ඇතැම් සහසංයුජ ප්‍රභේද වලට ඇඳිය හැකි ලුයිස් ව්‍යුහය. එහි සැබෑම ව්‍යුහය නොවේ. එහි සැබෑම ව්‍යුහය නොවේ. එහි සැබෑම ව්‍යුහය නොවේ. එහි සැබෑම ව්‍යුහය නොවේ. තේරුණා නේද? යම් කිසි ප්‍රභේදයක් එහි පරමාණු අතර ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන බවට පත් කරමින් වේගය ලියන්න යම් ප්‍රභේදයක් එහි ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන බවට පත් කරමින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බවට පත් කරමින් එහි ඉලෙක්ට්‍රෝන බන්ධන බවට පත් කරමින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බවට පත් කරමින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බවට පත් කරමින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බවට පත් කරමින් අනේ බන්ධන ඉලෙක්ට්‍රෝන බවට පත් කරමින් වෙනස් ව්‍යුහ සෑදීම සම්ප්‍රයුක්තතාව නම් වේ. වෙනස් ව්‍යුහ සෑදීම සම්ප්‍රයුක්තතාව නම් වේ. එහිදී සාධන ව්‍යුහ
එහිදී සාධන ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ නම් වේ. එහිදී සාධන ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ නම් වේ. එහිදී සාධන ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ නම් වේ. පැහැදිලි නේද? හරි නේද? හරි. ඊළඟ වෙනම ලියන්න මේ උදාහරණයකින් සලකමු කියලා ලියන්න. මේ උදාහරණයකින් සලකමු. මේ උදාහරණයකින් සලකමු. පැහැදිලිද? මේ උදාහරණයකින් සලකමු කියලා මෙන්න මෙහෙම ලියන්න. උදාහරණ එක කාබනේට්. ඒක පේන්නේ නැහැ. උදාහරණ එකයි සලකන්නේ කොහොමද? හොඳේ. පස්සේ අපි ලස්සනට වැඩේ යමු. උදාහරණ අංකේ කාබනේට්. හරිද? ඒකේ රෝම ඉලක්කම් 1 CO3 2- වල ලුයිස් ව්‍යුහය අඳින්න. කාබනේට් වල ලුයිස් ව්‍යුහය අඳින්න. ඊළාට ලියන්න රෝම ඉලක්කම් 2 කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න. රෝම ඉලක්කම් 2 කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න. රෝම ඉලක්කම් 3 කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. මුලින්ම ලුයිස් ව්‍යුහය අඳින්න, ඊළඟට සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න, ඊළඟට කාබනේට් වල. මේක ඊටාම වැදගත් උදාහරණයකින් අපි පැහැදිලි කරන්නේ. ඒක තමයි සුදුසුම ක්‍රමය තමයි. කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. හරි නේද? හරි. තව තියෙනවා කතන්දර සංප්‍රයුක්ත මුහුම කියලා එහෙම තියෙනවා. අපි ඒවට යම් පස්සේ දැනට මේ තුන අපි කතා කරමු. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් ගාන ලියාගෙන උත්තර ලියන්න යන්නේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න ළමයි. කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න. දැන් මෙහෙමයි. ඔන්න රෝම ඉලක්කම් 1ට උත්තරේ මම ලිව්වා. දැන් කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි දිත්ත බන්ධනේ මෙතෙන්ට තිබුණත් කවන්නේ, මෙතෙන්ට තිබුණත් කමන්නේ මම කිව්වනේ. අර ඉලෙක්ට්‍රෝ දැන් ඔයාලට තේරෙනව නේද? කාබනේට් වල ලුයිස් ව්‍යුහ අඳින්නේ. තේරෙනවද? ලුයිස් ව්‍යුහ. කාබනේට් වල ලුයිස් ව්‍යුහය අඳිමු. ලුයිස් ව්‍යුහ අඳින්න දැන් ඉගෙන ගත්තට මෙච්චර කොහොමද? කාබන් ගන්න, ඔක්සිජන් වලින් එන ඉලෙක්ට්‍රෝන ගන්න. ඕක දෙකෙන් බෙදලා යුගල ගන්න. ඍණාරෝපණයට දෙකකුත් එකතු කරන්නේ යුගල ගන්න. ඊට පස්සේ ඒවා දාලා ඉවරලා ලුයිස් ව්‍යුහය ඇඳ ගන්න ඔයා. මම එකපාර ඇඳා. දැන් රෝම ඉලක්කම් 1 කරලා දෙන්න මට ලුයිස් ව්‍යුහය අඳින්න. හැබැයි ලුයිස් ව්‍යුහයටවා තුනම අඳින්න එපා. කැමති එකක් ගන්න. කැමති එකක් අඳින්න. දිත්ත බන්ධනේ ඕනි තැනකින් තියෙන එකක් අඳින්න. හරි නේද? කරන්න බෑ. හරිද? එතනද රෝම ඉලක්කම් 1ට උත්තරේ හරිද? ඒක දන්නවනේ දැන් අර ඉලෙක්ට්‍රෝන යුගලද අරකද මේකද හොයලා අදින්නකො මේක දැන් මම එකපාර ඇඳා. මට ප්‍රැක්ටිස් නිසා මම ඇඳා. ඔයා දන්නේ නෑනේ. ඔයා කාබනේට් වල ලුයිස් ව්‍යුහ අඳින විදිහට මම උගන්වපු විදිහට අඳින්න. ලුයිස් ව්‍යුහේ මම උගන්වපු විදිහට අඳින්න. හරිද? රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 තමයි අලුත් ප්‍රශ්නේ. මොකද්ද? සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය. හොඳට තේරුම් ගන්න. සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න කිව්වොත්, සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න කිව්වොත් ළමයි ලුයිස් ව්‍යුහය ඉස්සෙල්ලා ඇඳ ගන්න. ඔයා ඇඳපු ලුයිස් ව්‍යුහය ඇඳ ගන්න. දැන්
තිත්ත බන්ධනේ පැත්තකට නම් එන්නේ ඒක ඇඳ ගන්න කිසි ගැටලුවක් නැහැ. ඉස්සෙල්ලා සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනයන් දින්න කිව්වම ඔයා ලුයිස් ව්‍යුහයක් ඇඳ ගන්න. එන තුනෙන් ඕනෙම එකක් ඇඳ ගන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මාරු කර දිත්ත බන්ධනයේ තියෙන තැන වෙනස් කරන්න. දිත්ත බන්ධනයේ තියෙන තැන වෙනස් කරන්න සංප්‍රයුක්තතා ඊතලයක් දාන්න දැන්. මේක පුරුදු වෙන්න කරන වැඩක් නේ. ඒක නිසා අපි මේව නම් කරමු. මේ මොකද්ද? මොකද්ද මේ? සංප්‍රයුක්තතා මොකද්ද? ඊතලය. මේ තියෙන එහෙනම් රෝමි ලකන් දෙකට අදාළ උත්තරේ තමයි ලියන්නේ ලස්සට පාට පෑන් පාවිච්චි කරලා ලියන්න. තේරෙනවද? මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. මේ තියෙන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. පැහැදිලි නේද? මේ තියෙන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ තමයි නේද? මේ තියෙන ඉලෙක්ට්‍රෝන පාට පෑන් වල වැඩි කරන්නේ. තේරෙනවද? හා. ඔන්න සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය කියන්නේ මේකට. සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය කියන ළමයි ඊතල දාලා අඳින එක. ඒකෙන් ඕක ඇඳලා ලියන්න. අපි පොඩි සටහනක් උදාහරණ සැලකිය යුතුයි කියලා ලියාගන්න. තේරුණාද? සටහන් දදා අපි යම් මෙච්චර වෙලා ඉගෙන ගත්තෙත් ඒ සිස්ටම් එකටනේ අපිනේ. වැදගත් කරුණු සටහන් වලට එහෙම දාලා ලස්සනට නේද? නිරූපණය කරලා අන්න සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය කියන්නේ මේකට. එහෙනම් මොකද්ද? දිත්ත බන්ධනේ මාරු කර කර යන. ඔයිට වඩා අඳින්න බෑනේ. දිත්ත බන්ධනේ තියෙන පුළුවන් ওই තැන් තුනේ විතරයිනේ. ඒ තැන් තුන මාරු කර කර ගියන් ඇති. පැහැදිලිද? අන්න කාබනේට් වල සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය ඇඳා. එතකොට මේක අපි උදාහරණයක් බැවි ඉගෙන ගන්න කරන වැඩක් නිසා මේව ලකුණු කරා නැත්නම් එහෙම ලකුණු කරන්නේ නැහැ ඉස්සරහට. එතන ලකුණු කරන්න. මේ තියෙන සංප්‍රයුක්තතා ඊතලෙ මේ. සංප්‍රයුක්තතා ඊතලෙ. ඊළඟට මේ ඊතල වලින් කියවෙන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. පැහැදිලිද? හරි. ඔය ටික ඇඳලා ඉවරයි නම් ළමයි. හැබැයි මතක තියාගන්න මෙයාගෙන් ආයේ මෙයා ගන්න හැටි පෙන්නන්න. මෙයාගෙන් මෙයා ගන්න හැටි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පෙන්නන්න. සැලකිය යුතුයි කියලා ලියා ගන්න මෙතන. සැලකිය යුතුයි. සැලකිය යුතුයි කියලා ලියා ගන්න. යන්න. සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය දක්වන විට යන්න සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය දක්වන විට සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය දක්වන විට සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය දක්වන විට කියලා ක්‍රමාවක් දාන්න. සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය දක්වන විට කියලා ක්‍රමාවක් දාලා ඒක යටතේ පොයින්ට් එකක් ලියාගෙන යන්නේ. ඔන්න සැලකිය යුතුයි කියලා ඔන්න දැන් වාක්‍ය ලියනවනේ. සංප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය දක්වන විට කියලා ක්‍රමාවක් දාන්න. ක්‍රමාවක් දාලා ඒක යටතේ පොයින්ට් එකක් ලියා ගන්න යන හදන්නේ. හරි පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. ඒක යටතේ පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. මොකද්ද? ලියන්න. ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය අඳී. ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය. ඔන්න වරහන් ඇතුළ ලියා ගන්න මෙහෙමත් අඳින්න. ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය මේක අඳී. ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය අඳී. ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය අඳී. හරිද? හා. දෙවෙනි පොයින්ට් එක ලියන්න. දෙවෙනි පොයින්ට් එක ලියන්න. දෙවෙනි පොයින්ට් එක ලියන්න. එක් ව්‍යුහයකින් අනිත් ව්‍යුහය ගැනීමේදී දෙවෙනි පොයින්ට් එක. එක් ව්‍යුහයකින් අනෙක් ව්‍යුහය ගැනීමේදී එක් ව්‍යුහයකින් අනෙක් ව්‍යුහය ගැනීමේදී එක් ව්‍යුහයකින් අනෙක් ව්‍යුහය ගැනීමේදී තේරුණාද? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වක්‍ර ඊතල වලින් වරහන් ඇතුලේ කොහොම ලස්සනට ඇඳ ගන්න වක්‍ර ඊතලයක් කියන්නේ මේකට. එක් ව්‍යුහයකින් අනෙක් ව්‍යුහය ගැනීමේදී ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ මේක බලන්න මේ වක්‍ර ඊතල වලින් කියලා වරහන් ඇතුලේ මෙහෙම ඇඳ ගන්න. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වක්‍ර ඊතල වලින් පෙන්වනු ලබයි. 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 වක්‍ර ඊතල වලින්
පෙන්වනු ලබයි. හරිද? හරි. එහෙනම් අපි රෝමි ලක්ෂණ 3ට යන්ද? රෝමි ලක්ෂණ 3ට. ඕක තමයි අහන්නේ ළමයි. මේක අලුත් සිලබස් එකේ එකතු කරපු කතන්දරයක්. මොකක්ද දන්නවද? සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය කියන එක ළමයි. ඔන්න ඔක යටින් ඉරකුත් ගන්න රතු පෑනේ. මෙන්න මේක තාම එක්සෑම් වල අහලා නැහැ. මෙන්න මේක තාම එක්සෑම් කිසිම එක්සෑම් මේක අහලා නැහැ. සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න කියන එක අහලා නැහැ තාම එක්සෑම් වල. සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින්න කිව්වහම ළමයි ඉලෙක්ට්‍රෝන සංකරණයට පෙන්වන්නත් ඕනි. සම්ප්‍රයුක්තතා ඊතලෙ පෙන්වන්නත් ඕනි. පැහැදිලිවම ඉලෙක්ට්‍රෝන සංකරණයට පෙන්වන්න ඕනි. සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනයේදී ඉලෙක්ට්‍රෝන සංකරණය පෙන්වන්න ඕනි. පැහැදිලි නේද? නමුත් ළමයි එක්සෑම් එකට අහන්නේ මෙන්න මේක. එක්සෑම් එකට අහන්නේ රෝමි ලක්ෂණ 3. මොකද්ද? සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියන එක තමයි එක්සෑම් වල අහන්නේ. ඒ දෙක. සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය කියන්නේ එකක්. සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ වෙන එකක්. තේරුණා නේද? හරි. එහෙනම් ළමයි රෝමි ලක්ෂණ 3ට අදාළ උත්තරේ දෙන්නයි මම යන්නේ. ඇති බම්බුවක් නෑ හොඳේ. තේරුණා? සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කිව්වහම ඔයා කරන්න ඕනේ මොකද දන්නවද? රෝමි ලක්ෂණ 3 දාගන්න. රෝමි ලක්ෂණ 3 දාගන්න. ළමයි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පෙන්වන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේ එක්සෑම් එකේ අහන්නේ මේ ප්‍රශ්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය උගන්වන එක මගේ යුතුයකමක්. එක්සෑම් වල තාම අහපු නැති එක වෙන කතන්දරයක් යන්නේ. ඒක සිලබස් එකේ තියෙන එකක් නේ ළමයි. ඒක රිසෝස් බුක් එකේ පැහැදිලිවම කියනවා ළමයින්ට උගන්වන්න. ඉතින් ගුරුවරයෙක් විදිහට මම ඒක ඔයාලට උගන්වන්න ඕනේ. මම මග අරින්නේ නැහැ නේ කිසිවක්. ඒ නිසා සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය අඳින හැටිත් මම ඔයාලට කියලා දුන්නා. තේරුණාද? උදාහරණයක් මගින් කරුණු සහිතව සැලකිය යුතුයි කියලා විශේෂ සටහන් සහිතවම කියලා දුන්නා. නමුත් එක්සෑම් වල ඒක බලාපොරොත්තු වෙන්න එපා. තාම අහලා නැහැ. තේරුණාද? ජීවිත අහයි. මේ දැන් කියලා දෙන එක නම් හොඳටම තේරුම් ගන්න. ඒව තමයි අහන්නේ. ඒක එදා මෙදා තුර ඈත අතීතයේ ඉඳන් අහන ප්‍රශ්නයක්. මොකද්ද? සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියන එක. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි කවදාවත් ඊතල නම් අඳින්න එපා. පටල ගන්න එපා හොඳේ. ඊතල ඇන්දොත් වැරදි ලකුණු දෙන්නේ නැහැ. තේරුණාද? ඊතල අඳිනවා කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පෙන්නනවා කියන්නේ වක්‍ර ඊතල වලින්. සම්ප්‍රයුක්ත ව්‍යුහ නෙවෙයි සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තන. තේරුණා නේද? එහෙනම් ළමයි ඊතල අඳින්න එපා. ඊතල නැතුව මුන් තුන් දෙනා ආය අඳින්න. මුන් තුන් දෙනා ආය අඳින්න ඊතල නැතුව. පැහැදිලිද? හැබැයි මේක කියන්නේ නැතේ ඒක නැති කරන්න එපා. සම්ප්‍රයුක්තතා ඊතලේ දාන්න නැතුව ඉන්න බෑ. එතකොටත් ලකුණු නැහැ. තේරුණා නේද? ඒක නිසා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි ළමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි මුන් තුන් දෙනා ආය අඳින්න ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පෙන්නන්න එපා. නමුත් මේ ව්‍යුහෙන් මේ ව්‍යුහෙට පරිවර්තනය වෙන නිසා මේ සම්ප්‍රයුක්තතා ඊතලේ දාන්න ඕන. මෙතන ඔබට පැහැදිලි, තා පැහැදිලි නේ? තා පැහැදිලි. මට අඳින්න තුන්වෙනි එකට උත්තරේ. ඒකම අඳින්නේ ඉලෙක්ට්‍රෝන සංකරණය. එතකොට හිතින් ගේම ගහන්නේ. ගේම ගහන්නේ හිතින්. ගේම ගහන්නේ හිතින්. පැහැදිලිද? මට ඇඳගන්න. ඇඳලා සම්ප්‍රයුක්තතා ඊතලයත් ඔයා දාන්න ළමයි සම්ප්‍රයුක්තතා ඊතලයත් දාන්න. හොඳද? ඒකෙත් දාමු සැලකිය යුතුයි කියලා. සැලකිය යුතුයි කියලා ලියන්න. සැලකිය යුතුයි ලියන්න. ලියන්න. යම් ප්‍රභේදයක සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින විට කියලා කමාවක් දාන්න. සැලකිය යුතුයි ලියන්න. යම් ප්‍රභේදයක සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින විට
යම් ප්‍රභේදයක සංප්‍රයුක්ත ව්‍යුහ අඳින විට යම් ප්‍රභේදයක සංප්‍රයුක්ත ව්‍යුහ අඳින විට ලියන්න ඒකෙත් පොයින්ට් එකක් දාන්න ඒ පොයින්ට් එකක් දාන්න යට විතර කියලා කමාවක් දාලා යටින් පොයින්ට් එකක් ලියන්න පළවෙනි පොයින්ට් එක දැන් වැඩේ තේරලා තියෙන වැඩේ ඊට පළවෙනි පොයින්ට් එක ලියන්න ප්‍රභේද දෙකක් අතර නැත්නම් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය දක්වයි ප්‍රභේද දෙකක් අතර නැත්නම් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය දක්වයි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සංප්‍රයුක්තතා ඊතලය දක්වයි සංප්‍රයුක්තතා ඊතලය දක්වයි හරිද ළමයි තේරුණා නේද හරි ඊළඟ පොයින්ට් එක ලියන්න තේරුණාද ඉලෙක්ට්‍රෝන බන්ධන වෙන විට සහ ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන වන විට සහ ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන වන විට සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වන විට ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන වන විට සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වන විට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වක්‍ර ඊතල වලින් දක්වන්නේ නැත ඉලෙක්ට්‍රෝන බන්ධන වන විට සහ බන්ධන ඉලෙක්ට්‍රෝන වන විට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වක්‍ර ඊතල වලින් දක්වන්නේ නැත ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වක්‍ර ඊතල වලින් දක්වන්නේ නැත හරි නේද හරි මාතෘකාව ලියාගමු එකේ දෙකනේ අපි යන්නේ එකේ දෙකේ එක මාතෘකාවට යන්න එකේ දෙක දැන් එකේ දෙකේ එක මාතෘකාවට අපි දැන් ඉගෙන ගමු ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ වල ලක්ෂණ ටිකක් අඳ ගන්නවා දැන් අඳින්න නම් යම් කිසි ප්‍රමාණයකට දාන්නවා අපි බලමු සංප්‍රයුක්ත ව්‍යුහ වල ලක්ෂණ ගැන කතා කරමු ලියා ගන්න संप्रयुक्त व्यूह වල ලක්ෂණ සංප්‍රයුක්ත ව්‍යුහ වල ලක්ෂණ කියලා ලියාගන්න. සංප්‍රයුක්ත ව්‍යුහ වල ලක්ෂණ ගැන අපි ඉගෙන ගන්න යන්නේ. තාම උනන්දුවෙන් මේ ටික කරගන්න වැඩේ ලස්සනට යනවා. ඔයාගේ උනන්දුව මත තමයි මේක කොච්චර තේරුම් ගන්නවද කියන එක තීරණය වෙන්නේ. ලුයිස් ලිහ වගේම වැදගත් කොටසක් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනවා කියන්නේ. තේරුණාද? හරි. ඒක යටතේ අපි කරුණු ටික දාගෙන යන්නේ අංක 1. වැඩේ ලස්සනට දෙන්නේ පොයින්ට් ෆෝම් එකකට ලස්සනට වැඩේ එනවා හොඳේ. සංප්‍රයුක්ත ව්‍යුහ වල ලක්ෂණ 1 ලියන්න. සංප්‍රයුක්ත ව්‍යුහ කියලා දැන් දල අදහසක් තියෙනවා. එකිනෙකට වෙනස්. දැන් එක්කෙනෙක්ගේ එයාට තියෙන පුළුවන් අනිත් ව්‍යුහ ටික අඳින එකනේ. ලියන්න සංප්‍රයුක්ත ව්‍යුහ වල ලක්ෂණ එකක් ලියන්න. සියලුම සංප්‍රයුක්ත ව්‍යුහවල පරමාණු පිහිටන සැකිල්ල එකම විය යුතුය. සියලුම සංප්‍රයුක්ත ව්‍යුහවල පරමාණු පිහිටන සැකිල්ල එකම විය යුතුය. සියලුම සංප්‍රයුක්ත ව්‍යුහවල පරමාණු පිහිටන සැකිල්ල එකම විය යුතුය. පරමාණු පිහිටන සැකිල්ල එකම විය යුතුය. අනිවාර්යෙන් වෙන්න ඕනේ වැඩක් ළමයි. ළමයි වරද්දනවා මේ හොඳේ. අපි උදාහරණ සහිතව අපි දන්නවනේ පොයින්ට් එකක් දීලා ඒක හොඳට තහවුරු කරගන්න උදාහරණ කරනවා අපි. තේරෙනවද උදාහරණ එක මේ බලන්න. අපිට දෙනවා කියලා හිතන්නකෝ හයිඩ්‍රජන් කාබනේට් නැත්නම් බයි කාබනේට් අයන දෙනවා කියලා හිතන්නකෝ.
හයිඩ්‍රජන් කාබොනේට් අයන දෙනවා කියලා හිතන්නකෝ. හයිඩ්‍රජන් කාබොනේට් වල ඔන්න දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට දැන් ඔයා මෙහෙම වැඩක් කරනවා. මේ බලන්න. දැන් ඔයාට මේක එකපාර හිතන්න එපා. දැන් අපි මෙතන මේ ලුයිස් ව්‍යුහ අඳින එක මතක් කරගන්න වෙන වැඩක් නෙවෙයි හොඳේ. ඒක නිසා මම අඳින ලුයිස් ව්‍යුහේ සටපට ගාලා. පැහැදිලිද? ඔයා ඉලෙක්ට්‍රෝන ගණන කරන්නේ අරය කරන්න යන්න එපා මෙතනදී. මොකද ලුයිස් ව්‍යුහ අඳින්න හොඳටම දන්න කෙනෙක් නවා. නිසා ඒ ගැන බයක් ඇති කරගන්න එපා. පැහැදිලිද? හා. එන්න බයිකාබනේට් වල එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. ඊළඟට මේකේ අඳිනවා. දැන් අපි ඉස්සර සැකිල්ල අඳිමු. ලස්සන්ට වැඩි කරන්න බෑ. මේ සීන් සැකිල්ල. එන්න සැකිල්ල. OH. තේරුණා නේද? ඔය සැකිල්ලෙන් එන්න පුළුවන් එක ව්‍යුහයක් තමයි මේ තියෙන්නේ. ඕකෙන් එන්න පුළුවන් අනිත් ව්‍යුහය අපි ගමු මෙහෙම. ඔය ව්‍යුහෙන් ගන්න පුළුවන් අනිත් ව්‍යුහය තමයි මේ තියෙන්නේ. අඳින්න මාත් එක්ක තේරෙනවද? ඒකෙන් අඳින්න පුළුවන් ව්‍යුහයකට මෙහෙම අඳිනවා. මෙන්න බලන්න. මෙහෙම අඳිනවා. මෙතෙන්ට H එක දානවා. මෙතෙන්ට H එක දාලා මෙහෙම වැඩක් කරනවා. මෙතන තියෙන H එක මේ H එක මේ ඔක්සිජන්ට දානවා මෙතන. පැහැදිලිද? මොන අදින්න පුළුවන් තව ව්‍යුහයක්. පැහැදිලි නේද? ළමයි අපිට කියන්නේ සැකිල්ල වෙනස් කරන්න බෑ. දැන් මෙයාගේ සැකිල්ලයි මෙයාගේ සැකිල්ල එකයි. මේ සැකිල්ලමයි මෙතන තියෙන්නේ. මේ කාබන්ට ඔක්සිජන් දෙක මෙතනින් බැඳිලා මෙන්න ඔක්සිජන් මෙන්න හයිඩ්‍රජන්. එතන සැකිල්ල අනිත් පැත්ත ගහලා නේද? මෙතනට එන්න බෑ. ඒක නිසා ළමයි මේ දෙක හරි. මෙන්න සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. මේ ව්‍යුහේ වැරදි. පට්ට වැරදි. සැකිල්ල වෙනස් වෙලා. මම හිතන්නේ ඔයාලට තේරෙන ටි කාරණේ. තේරුණා නේද? හයිඩ්‍රජන් පීටර ස්ථානය වෙනස් විය. එතන ලියන්න මොකද්ද? He සැකිල්ල ලියන්න සැකිල්ලේ ලියාගන්න. සැකිල්ලේ He ස්ථානය වෙනස් වී ඇත. සැකිල්ලේ He ස්ථානය වෙනස් වී ඇත. මේ සැකිල්ලේ හයිඩ්‍රජන්ගේ ස්ථානය වෙනස්. මේක යටතේ ලියාගන්න. සැකිල්ලේ හයිඩ්‍රජන් ස්ථානය වෙනස් වී ඇත. මේක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් කියලා ගන්න බෑ නේද? සම්ප්‍රයුක්ත ව්‍යුහයක් කියලා අට ගන්න බෑ. තේරෙනවද කතන්දරේ? අන්න සැකිල්ල ළමයි වෙනස් කරන්න බෑ. එතකොට ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නෙවෙයි. අපි තව උදාහරණ කරමු. හරිද? උදාහරණ දෙකට යන්න. තුම CH3 CHO තියෙනවා කියලා හිතන්නකෝ. එක පේන්නේ නැහැ උඩ වැඩි මේ. CH3 CHO ඔන්න සැකිල්ල මෙහෙම දෙනවා කියලා හිතන්නකෝ. දෙනවා හරි වා ගන්නවා කියලා හිතන්නකෝ. සැකිල්ල මෙහෙම ගන්නවා කියලා හිතන්නකෝ. CH3 CHO වල සැකිල්ල ඔහම ගන්නවා කියලා හිතන්නකෝ. පැහැදිලිද? හරි. ඔය සැකිල්ලට අනුව අඳින්න පුළුවන් කතන්දර මෙයාට අඳින්න පුළුවන් එක සැකිල්ලක් තමයි ළමයි තේරෙනවද? අඳින්න පුළුවන් එක සැකිල්ලක් කියලා හිතන්නේ මේක. ඔය සැකිල්ල මම මෙතන ලුයිස් ව්‍යුහ අඳින්නේ නැහැ. මම සැකිල්ල විතරක් අඳින්නම්.
පැහැදිලි. ඕකට මදින ඔයා මෙහෙම සැකිල්ලක්. කාබන් OH වැරදිනේ. කියන්නේ මේ මෙහෙම ගන්න බෑ වැරදි. වැරදි කියලා කියන්නේ එකක් හරි එකක් වැරදි කියලා ගන්න බෑ අපිට. මේ දෙක වෙනස්. තේරුණාද? එහෙනම් අපි මේක පොදුවේ ලියාගමු. මොකද්ද? ලියා ගන්න. සැකිල්ල වෙනස් වී ඇත. ඒ කියන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්න තැන් ටික වෙනස් වෙලා මේ. කවදාවත් ඔයාට එහෙම වෙනස් කරන්න බෑ. සම්ප්‍රයුක්ත වේවක් අනිද්දී තියෙන තැන් වෙනස් කරන්න එපා. දැන් මෙතන O එක H ට බැඳිලා මෙතන O එක කාබන්ට බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ H එක කෙලින්ම කාබන්ට බැඳිලා මේක. සැකිලි වෙනස් වෙන්න බෑ ළමයි. පැහැදිලි නේ? දෙන්න පළවෙනි පොයින්ට් එක ඔයාගේ ඔළුවට ගියානේ. සැකිල්ල වෙනස් වෙන්න බෑ කියන එක ඔළුවට ගියානේ ළමයි. හරි. සැකිල්ල වෙනස් වෙන්න බෑ. හරි එහෙනම් මකනවා. अंक 2 දෙවෙනි පොයින්ට් එක දෙන්න යන්න. තේරුණා නේද? ලියන්න. ඒ සංප්‍රයුක්ත ව්‍යුහවල ලා පොයින්ට් එක ලියා ගන්න. ඒ සංප්‍රයුක්ත ව්‍යුහවල සමස්ත ඉලෙක්ට්‍රෝන යුගල ගණන වෙනස් විය නොහැක. ඒ සංප්‍රයුක්ත ව්‍යුහවල समस्त इलेक्ट्रॉन युगल गणन वेनस विय නොහැක. ඒ संप्रयुक्त व्यूहवल समस्त इलेक्ट्रॉन युगल गणन වෙනස් විය නොහැක. පැහැදිලිද? ඒක කොහොමද අපි කතා කරන්නේ? ඒක මේ වගේ කතන්දරයක්. ඔයාට මතකද ලුයිස් සියයක් අදින්දී ඒ පරමාණු වලින් එන ඔක්සිජන් ගාන බැලුවා. sorry ඒ පරමාණු වලින් එන ඉලෙක්ට්‍රෝන ගාන බැලුවා. ඒ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ගාන බලලා ඊට පස්සේ ඒක ඉලෙක්ට්‍රෝන යුගල ගාන බලන්න දෙකෙන් බෙදුවා නේද? එතකොට එන ඉලෙක්ට්‍රෝන යුගල ගානක් තියෙන. ඕක වෙනස් වෙන්න බෑ. එක සංප්‍රයුක්ත වීවක එක යුගල ගානක් තියෙන්නේ. ඊළඟ සංප්‍රයුක්තයේ ඉලෙක්ට්‍රෝන යුගල ගාන වැඩි වෙලා. එහෙම වෙන්න බෑ. එහෙනම් මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒ වුණාද එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහ කීපයක් හඳිද්දි ළමයි කවදාවත් ඉලෙක්ට්‍රෝන යුගල ගාන වෙනස් වෙන්න බෑ. يعني මේක අඳිද්දී ආ ඊළඟ ව්‍යුහය අඳිද්දිත් එකම ඉලෙක්ට්‍රෝන යුගල ගානක් තමයි වාට පවරන්න වෙන්නේ. පැහැදිලි නේද? ඒකට උදාහරණ අවශ්‍ය නැහැ ඒකට. තේරුණාද? 3 තුන්වෙනි පොයින්ට් එක. ලියන්න. ඔයා තාම මේ කතන්දරේ දන්නේ නැහැ. තේරුණාද? මෙහෙම ලියමු. දන්න විදිහට ලියන්න. දිත්ත හෝ ත්‍රිත්ත යන දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන වරහන් ඇතුළේ ලියාගන්න. මම මේක තාම දන්නේ නැහැ. ලියන්න ෆයි බන්ධන කියලා ලියන්න. ෆයි බන්ධන තේරෙනවද? දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන වරහන් ඇතුළේ ලියාගන්න ෆයි බන්ධන. තිබෙන ස්ථාන වෙනස් විය හැක. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන තිබෙන ස්ථාන වෙනස් විය හැක. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන තිබෙන ස්ථාන වෙනස් විය හැක. පැහැදිලි නේද? අපි ඕසෝන් ගමු උදාහරණයකට. ඕසෝන් වල ළමයි දිත්ත බන්ධනේ මෙතනනේ තියෙන්නේ. ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහයේ දිත්ත බන්ධනේ තියෙන්නේ මෙතන. කමක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන් නම්. දිත්ත හරි ත්‍රිත්ත හරි බන්ධන තියෙන තැන් ටික වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිව වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන තිබෙන
ස්ථාන වෙනස් විය හැක. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන තියෙන ස්ථාන වෙනස් විය හැක. වේග වැඩිද? හරි. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන වරහන් ඇතුළේ යන මොකද? ෆයි බන්ධන. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන වරහන් ඇතුළේ යන ෆයි බන්ධන. තිබෙන ස්ථාන වෙනස් විය හැක. තිබෙන ස්ථාන වෙනස් විය හැක. ඕන හරි දෙයක්වත් දාන්න. හරිනේ කිසි ගැටලුවක් නැහැ මේ. හරි දෙන්නව ගැලපෙනවා. හරිනේ. අන්න සම්ප්‍රයුක්තයේ ඔරිජිනල් දෙකක් මේ. හැබැයි මෙතන දිත්ත බන්ධනේ තියෙන්නේ මෙතන, මෙයාගේ දිත්ත බන්ධනේ තියෙන්නේ මේ පැත්තේ. කමන්නේ තියෙන ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හැබැයි මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන වෙනස් වෙන්න බෑ. ඕනනම් ගණන් කරලා බලන්න මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන එකයි. ඒ මුළු ඉලෙක්ට්‍රෝන යුගල කියන්නේ ළමයි මේවත් ඇතුළුව. මේවත් ඇතුළුව නේ. පොඩ්ඩක් ස්ටක් වෙනවා වගේ නේ. පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා නේද ළමයි. අංක 4 ස්ටෙප් එක. උදාහරණ ලියාගත්තද? උදාහරණ ලියාගත්තද? හරි නේද ළමයි? හරි. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන, ෆයි බන්ධන වෙනස් විය හැක. පැහැදිලිද? ඊළඟට ඔන්න හොඳ කාරණයක්. ගොඩාක් අය දන්නේ නැති කාරණයක් දෙන්න යන්නේ. ලියාගන්න. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන ගණන වෙනස් විය හැක. ලියාගන්න. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන ගණන වෙනස්. ඒක සමාන වෙන්න ඕනේ නැහැ. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන ගණන වරහන් තුල ලියාගන්න ෆයි බන්ධන ගණන. එකක් ලියාගන්න. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන ගණන. නිකන් නැත්නම් වරහන් තුල යන ෆයි බන්ධන ගණන. දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන ගණන නැත්නම් ෆයි බන්ධන ගණන වෙනස් විය හැක. වෙනස් විය හැක. කියන්නේ ඒක ඔයාලට එහෙම නෑ නීති. මෙතන දිත්ත බන්ධනත් මේ අණුවෙත් එකයි, මේ අණුවෙත් දිත්ත බන්ධන එකයි. ඒ මම ඇඳපු ව්‍යුහේ වෙනසක් තියෙන. ඒ කියන්නේ මම ඇඳපු එකේ එහෙම සමාන වෙලා ඇවිල්ලා තියෙනවා. එහෙම සමාන වුණා කියලා හැම එකෙම සමාන වෙන්න ඕන කියලා ගන්න නෑ. එහෙනම් අපි සමාන වෙන්නේ නැති එකක් ගමු වළංගු වෙන එකක්. කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වලට වළංගුයි. නමුත් දිත්ත සහ ත්‍රිත්ත බන්ධන ගන්න වෙනස් වෙන එකක් අපි ගමුද බලන්න. හා. හරි නේද ළමයි? හරි. අපි පස්සේ මේවා ගැටලු විසඳමු. දැන් අපි තියරිටික ඔළුවට දාන්න යමු අපරනේ. ලුයිස් විහෝ අඳිද්දිත් ලස්සනට තියරිටික ඔළුවට ගිය නිසා තමයි වාට අඳින්න පුළුවන් වුනේ නේද? හරි නේද? දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන ගණන, ෆයි බන්ධන ගණන වෙනස් විය හැක. ඕකට මම උදාහරණයක් ගන්නම්. ටිකක් අමාරු එකක්. උදාහරණයක් ගන්න අමාරු එකක් ලියන්න. A side ඩයිනේ. A side ඩයින මතකයි නේද? ඕක නම් හොයලම දාමුද ඉලෙක්ට්‍රෝන ටික. නයිට්‍රජන් හොයලා දාමු නේද? නයිට්‍රජන්ගේ 5 වරක් 3 15යි. ඍණ 1 නිසා 1යි 16යි. දෙකෙන් බෙදුවාම 8යි. රේඛා 2යි. ඉතිරි යුගල 6යි. A side ඩයින ඉතිරි යුගල 6යි. තේරුණා? ඉතිරි යුගල 6යි. දැන් අදින්න නයිට්‍රජන් ඉතිරි යුගල 6 දාන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැම්මා. ධන 3 එකක් එනවා ඍණ 2 එකක් එනවා ඍණ දෙක. තනියෙන් කරන්න ඕන දන්නවනේ. දැන් ආයෙ කියලා දෙන්නේ නැහැ. ආරෝපණ ව්‍යාප්තිය අඩු කරගන්න ඕනේ. ආරෝපණ ව්‍යාප්තිය මෙයාගෙන් අඩු කරා මෙයාගෙන් අඩු කරා කියලා හිතන්නකෝ. කොට අඳිනවා n ඍණ එකක් ධන එකක්. පැහැදිලිද? මේක ඇඳලා ලියා ගන්න ලුයිස් ව්‍යුහය කියලා මේක ඇඳ ගන්න. නේද? එන්න අඳින්න පුළුවන් අෂ්ටකයේ පිරෙන විදිහට අඳින්න. අපි මේක කරපු නිසා මම මෙතන කතා කරන්නේ නැහැ. හොඳේ ආයේ
පොඩි ළමයින්ට ඔය කතා කරන්නේ අපි ඊටාම වෙලා උඩට වෙලාව අරගෙන පන්ති 3:00මාරක් ඒ වෙන් කරලා තමයි අපි මේ தත්ත්වයට පැමිණෙන්නේ. ඒක නිසා ආයේ මෙතනදී ළමයින්ට ඔය කතන්දරේ කියලා දෙන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරුණාද? අෂ්ටකයේ පිරෙන හැටියට තියෙන ස්ථායිම ව්‍යුහයක් තමයි මේ යන්නේ. පැහැදිලිද? හරි. අෂ්ටකයේ දැන් ඕකේ ළමයි දිත්ත බන්ධන දෙකක් තියෙනවානේ. අපි ඉස්සර ලුයිස් වී අන්තිම සම්ප්‍රයුක්ත ව්‍යුහේ ඊළඟට අන්තිම මොකක්ද? ලුයිස් වීහ ගන්නකො මම කරපු ටිකත් එක කරලා ලුයිස් වීහ ගන්නකො මේක. හරිද? හා. දැන් අපි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යන්නේ. A side ඩයිනේට සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යන්නේ. තේරුණා නේද? සිග්නල් ගැටලුවක් තියෙනවද? මට නම් අවුලක් නැහැ වගේ තමයි පේන්නේ. සිග්නල් ගැටලුවක් නම් නැහැ ළමයි. n3 minus c n3 minus c ඔව් අවුලක් නැහැලු ළමයි. මම හිතන්නේ ඔයාගේ සිග්නල් ගැටලුවක් තියෙනවා කියන්නේ. n3 minus c සංප්‍රයුක්ත ව්‍යුහ අඳිමු. කමන්නේ මේ ස්ටෙප් එකක් අස්සේ ඉන්නේ. ස්ටෙප් එකක් අස්සේ තමයි ඉන්නේ අපි. නමුත් අපි මේ ඉගෙන ගන්න නෙවෙයි අපි ඉගෙන ගන්නවලු මේකේ උදාහරණයක් කරන්නේ. උදාහරණයක ටිකක් අමාරු උදාහරණයක් දුන්නේ. මම ඔයාලට පෙන්වන්න යන්නේ ළමයි දිත්ත සහ ත්‍රිත්ත බන්ධන ගාන එකම වෙන්න ඕනි නෑ කියලා. සම්ප්‍රික්ත වේවා දිද්දි. ඔක්කොටම කණින් මේක අමාරු එකක් හින්දා ලුයිස් වීහ ඇන්දර සාමාන්‍ය අපි ඉගෙන ගත්ත මෙතඩ් එකට ඉලෙක්ට්‍රෝන ගණන් කරලා යුගල ගාන රේඛා ගාන අඩු කරලා ඉලෙක්ට්‍රෝන ටික පවරලා එන ගේමක් දීලා අෂ්ටකයක් සම්පූර්ණ වෙන විදිහට තියෙන්න පුළුවන් හොඳම ව්‍යුහය ඇන්දා. තියෙන හොඳම ලුයිස් වීහ එකකින්ද එක යටින් ගියාගෙන ලුයිස් වීහ කියලා තියාගන්න. ලුයිස් වීහ කියලා ලියාගන්න. දැන් අපි ඊට පස්සේ පොඩ්ඩක් ලියන්න මොකද n3 c සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිමු කියලා අඳින්න යන්නේ. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්නයි යන්නේ. හරිද? දැන් නම් පොඩ්ඩක් මටත් තේරෙන අඩුවක් තියෙනවා කියලා. පොඩ්ඩක් පිස්සු කෙල්ලනේ. හරිද ළමයි? හෙට මෙහෙට යනවනේ පොඩ්ඩක් තියෙනවා ඉතින් හරි. හරි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිමු කියලා දැන් පොඩ්ඩක් මාතෘකාවල් ලියාගත්තා. n3 c සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිමු කියලා. දැන් මේ ලුයිස් ව්‍යුහය ආයි අඳිනවා. හැම වෙලෙම මතක තියාගන්න. ඉස්සරහට මම ඔයාලට දෙනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ළමයි කියලා. එතකොට මතක තියාගන්න දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට ඔයා ලුයිස් ව්‍යුහය ඇඳගෙන ඉන්න. නැත්තම් වැඩේ කරන්න බෑ උඹේ. ලුයිස් ව්‍යුහය ඇඳගෙන ඒක දිහා බලාගෙන තමයි අනිත් ව්‍යුහ ගොඩ නගන්න ඕනේ. පැහැදිලිද? සම්ප්‍රයුක්ත ව්‍යුහ වෙනම මම ඔයාව ප්‍රැක්ටිස් කරනවා. මම ඔයාට අණු දීලා මම කියනවා මේකට අඳින්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ සියල්ලම අඳින්න කියලා මම ඔයාට වැඩ දෙනවා. නමුත් ඒක කරන්නේ මුලින් මොකද්ද? ලුයිස් ව්‍යුහය ඇඳගෙන ඉන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝන එහෙට මෙහෙට යවලා අපි වැඩේ කරමු. ඔන්න දැන් හිතින් කරමු ඉලෙක්ට්‍රෝන යවලා. තේරුණාද? ඉලෙක්ට්‍රෝන යවලා හිතින් කරමු මේ වැඩේ. තව ව්‍යුහයක් අඳින්න බෑ දැන් මේකට. ඔන්න මතක තියාගන්න ලුයිස් ව්‍යුහය කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. හොඳේ. හොඳට මතක තියාගන්න. ලුයිස් ව්‍යුහය කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් එකක්. ඒක වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි හොඳේ. තේරුණාද? ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිමු කියලා මම ලිව්වට පස්සේ ලුයිස් ව්‍යුහයක් අඳින්න. මොකද ඒකත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. තේරුණා නේද? දැන් වෙනස් කරන්න මම ඔයාලට කියලා දුන්න මේක අඳින්න පුළුවන් තව ව්‍යුහ මොනවාද ළමයි? මේ දිත්ත බන්ධනය මෙතෙන්ට දාන්න. හරිනම් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය පෙන්වන්නේ නැහැ. හරිනම් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය පෙන්වන්නේ නැහැ. නමුත් මම මෙතනදී ඔයාලට ඕනම් පෙන්වන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගල එන්ට දීලා මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට බන්ධනයක් හදනවා කියලා හිතන්න. තේරුණාද? ඒ ඉලෙක්ට්‍රෝන යුගල එන්ට දීලා අපි බලමු තව අඳින්න පුළුවන් පට්ට ව්‍යුහයක් තියෙනවද කියලා අපි බලමු. මේ බලන්න.
නයිට්‍රජන් 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 යුගල මෙතෙන්ට ආපු නිසා රේඛා තුනක් වුණා. දැන් මෙතන යුගල විතරයි තියෙන්නේ යුගල නෑනේ. නයිට්‍රජන්ගේ මෙතන යුගල මෙහා මතර ගිය නිසා දැන් තනි බන්ධනයක් වුණා. යුගල දෙකක් කලින් ඉඳන් හිටියා දැන් තව යුගලක් වැටුණා. දැන් අෂ්ටක සම්පූර්ණයේත් තුන් දෙනාගේම අෂ්ටකේ සම්පූර්ණයි කියන්නේ පිළිගන්න පුළුවන් නේ. අෂ්ටකයේ සම්පූර්ණයි නම් පිළිගන්න පුළුවන්. අෂ්ටකයේ සම්පූර්ණයි පිළිගන්න පුළුවන්. හරිද? ඊළඟට විධිමත් ආරෝපණය දාන්න. නයිට්‍රජන්ගේ 5න් 4ක් දාන්න. නයිට්‍රජන්ගේ ආරෝපණය 5න් 5 නෑ. මෙයාගේ ඍණ 2 ආරෝපණය දාන්න නේද? ඍණ 2ක් තියෙනවා. මේ 5න් 7ක් ඍණ 2 ආරෝපණය. මේකත් පිළිගත හැකි ව්‍යුහයක් මේකත්. මේකත් පිළිගන්න පුළුවන් ව්‍යුහයක් මේ. ඇයි ඒ අෂ්ටක තුන් දෙනාගේ පිළිලානේ. අෂ්ටකේ සම්පූර්ණයිනේ. අෂ්ටකේ සම්පූර්ණයි. හරි. ඊළඟට අඳින්න පුළුවන් ව්‍යුහයක් මොකද්ද? මේ තිත්ත බන්ධනේ මෙතෙන්ට දාලා අඳින්න ඊළඟට අඳින්න පුළුවන් එකයි. මතකයි නේද මම ඔක ඇන්දෙව්වා. මේක ඇන්දෙව්වා මතකයි නේද? ඍණ 2 ආරෝපණයක් ධන ආරෝපණයක්. මෙන්න සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන. මං ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මකන්නද ළමයි? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මකන්නද මං? ඔය ටික තේරුම් ගන්න යන්නේ. දැන් මේක තුනම පිළිගන්න පුළුවන් හොඳේ. මේ ව්‍යුහ තුනම සම්ප්‍රයුක්ත ව්‍යුහ තමයි. ඉතින් ඔයාලම තේරුම් ගන්නකො දැන් දිත්ත බන්ධන ගාන වෙනස් වෙලා නැද්ද? ඔන්න මම උදාහරණයකින් පෙන්නනවා. එතකොට තහවුරු. ආයෙ මගෙන් අහන්නේ නැහැ සර්. එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඔයා පුදුමෙන් අහන්නේ නැහැ. මේ උදාහරණයක්. මේක දිත්ත බන්ධන දෙකයි. මේ දෙන්නගේ දිත්ත බන්ධන එකක්වත් නැහැ. නේද? මේකේ දිත්ත බන්ධන දෙකක් තියෙනවා මේ. දිත්ත කියන්නේ ඩබල් බොන්ඩ් එක දෙකක්. දිත්ත බන්ධනයක් කියන්නේ ඉරි දෙකක් නම් දිත්ත බන්ධනයක්. මේකත් දිත්ත බන්ධනයක් මේකත් දිත්ත බන්ධනයක්. දිත්ත බන්ධන දෙකක් තියෙනවා. මෙතන තනි එකයි ත්‍රිත්ත එකයි තියෙන්නේ. මේකෙත් තනි එකයි ත්‍රිත්ත. ඒ කියන්නේ ළමයි මේකේ ත්‍රිත්ත බන්ධන එකක්වත් නැහැ. මේකේ ත්‍රිත්ත බන්ධන තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි. මොකද? දිත්ත සහ ත්‍රිත්ත බන්ධන ගණන වෙනස්. ඔකට කියනවා ෆයි බන්ධන කියලා. ඒකත් ෆයි බන්ධන කතන්දරේ පස්සේ කියලා දෙන්න. හොඳේ. ෆයි බන්ධන ගණනත් වෙනස් විය හැකියි. මේ තුනේ නම් ෆයි බන්ධන ගණන නම් සමානයි මේ තුනේම. චර ගැටලුවක් කරගන්න එපා ඒක. හරිද? අන්න දිත්ත සහ ත්‍රිත්ත බන්ධන ගණන වෙනස්. මේ තුනම හරි දාන්නේ තුනම පිළිගත හැකියි. තේරෙනව නේද? තුනම හරි වෙන්නේ. තුනම පිළිගන්න පුළුවන් ඒවා නේ. පැහැදිලි නේද? හරි. 6 වෙනි පොයින්ට් එක නේද දැන් තියෙන්නේ? දැන් තියෙන අංක 6 නේ. අංක 6 නේ. අංක 6. දැන් තියෙන අංක 6 ළමයි. නෑ 5 අංක 5 අංක 5 අංක 5. දැන් තියෙන අංක 5. අංක 5 තියෙන්නේ. පස්වෙනි පොයින්ට් එක ලියා ගන්න. පස්වෙනි පොයින්ට් එක ලියා ගන්න. ලියන්න. සියලුම සම්ප්‍රයුක්ත ඉතා වැදගත් කරුණෝද? සියලුම සම්ප්‍රයුක්ත ව්‍යුහවල ලියන්න. අත්‍යවශ්‍ය පරමාණු වල සියලුම සම්ප්‍රයුක්ත ව්‍යුහවල අත්‍යවශ්‍ය පරමාණු වල වරහන් ඇතුළේ ලියාගෙන කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලූරින්. ෆ්ලූරින් උද්දම් මෙයාගේ හැමදාම අෂ්ටකේ තියෙනවනේ. ලියන්න. සියලුම සම්ප්‍රයුක්ත ව්‍යුහවල වද අත්‍යවශ්‍ය පරමාණු වල කියලා වරහන් ඇතුළේ මේක ලියාගන්න. සියලුම සම්ප්‍රයුක්ත ව්‍යුහවල අත්‍යවශ්‍ය පරමාණු වල කියලා මේක ලියාගන්න. අත්‍යවශ්‍ය පරමාණු වල කියලා මේක ලියාගන්න. අත්‍යවශ්‍ය පරමාණු වල කියලා වරහන් ඇතුළේ මේක ලියාගන්න. අෂ්ටකය ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය. කියන්නේ අර ඔත්තේ ගානක් නම් ඔය වැඩේ කරන්න බෑ හොඳේ. සියලුම සම්ප්‍රයුක්ත ව්‍යුහවල අත්‍යවශ්‍ය පරමාණු වල කියලා වරහන් ඇතුළේ මේක ලියාගන්නවත්. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ විය යුතුය. අත්‍යවශ්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන්ස්
අෂ්ටකය සම්පූර්ණ විය යුතුය. වැඩි ලස්සනට යනවා හොඳේ. වැඩි ලස්සනට යනවා. අංක 6. අංක 6. තාම වැදගත් හින්දායි මේ නෝට් දෙන්නේ. නැත්තම් බොරුවට නෝට් දාලා පුරවන්නේ නැහැ. හොඳේ. වැදගත් නිසා දෙන්නේ. ඊළඟ එක ලියා ගන්න. යන්න. ඇතැම් සංප්‍රයුක්ත ව්‍යුහ අස්ථායී විය හැකන්න ඉතාම වැදගත්. ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ හැම එකම ස්ථායී වෙන්න ඕනේ නැහැ ලියන්න. ඇතැම් සංප්‍රයුක්ත ව්‍යුහ අස්ථායී විය හැක. ලියන්න. ඇතැම් සංප්‍රයුක්ත ව්‍යුහ අස්ථායී විය හැක. ඇතැම් සංප්‍රයුක්ත ව්‍යුහ අස්ථායී විය හැක. අස්ථායී විය හැක. ඇතැම් සංප්‍රයුක්ත ව්‍යුහ අස්ථායී විය හැක. පැහැදිලිද? ළමයි දැන් අස්ථායී වෙන්න කරුණු ගොඩාක් උගන්වලා තියෙන්නේ. අෂ්ටකය නැති නිසා අස්ථායී. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය වැඩි නිසා අස්ථායී. තේරුණා නේද? ඊට පස්සේ තව කරුණු තියෙනවා ළමයි අස්ථායී වෙන්න. තව හේතු තියෙනවා. විද්‍යුත් ඍණ එක්කෙනාට ධන ආරෝපණයක් ආවොත් අස්ථායී. තේරුණා නේද? එක ළඟ පරමාණු දෙකකට ආරෝපණ දෙකක් આવත් අස්ථායී වායක තාම දන්නේ නැහැ. අස්ථායී වෙන්න හේතු ගොඩක් තියෙනවා. තේරුණාද? නමුත් මෙතන මේ අස්ථායී විය හැක කියලා කියන්නේ අෂ්ටකය නැති හින්දා එන අස්ථායී බව නෙවෙයි. මොකද ඔයාට මතකද 6 වෙනි ස්ටෙප් එකට කලින් දීපු ස්ටෙප් එක මොකද්ද? පස්වෙනි ස්ටෙප් එක. අංක 5 කිව්වේ මොකද්ද? අෂ්ටකය තියෙන්න ඕනේ. තේරුණා නේද? අෂ්ටකය නැතුව මේ හදන ඒව සංප්‍රයුක්ත ව්‍යුහ නෙවෙයි. අෂ්ටකය නැතුව හදන්න යන්න එපා සංප්‍රයුක්ත ව්‍යුහ. ඒක පට්ට අස්ථායීනි. අෂ්ටකය පන්නන්නත් එපා. මෙතන මේ කියන්නේ ළමයි අස්ථායී විය හැක කියලා කියන්නේ අෂ්ටකය නැතුව හදන අස්ථායී බව නෙවෙයි. මොකද්ද? ආරෝපණ ව්‍යාප්තිය වැඩි. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන්ට ධන ආරෝපණ ඇවිල්ලා. අන්නේ අස්ථායී බව තමයි මෙතන කියන්නේ. පැහැදිලි නේද? නැතුව මේ අෂ්ටකය නැතුව ඔයා අස්ථායීව හදන්න එපා. ඒවා සංප්‍රයුක්ත ව්‍යුහ නෙවෙයි. පැහැදිලි නේද? තේරුණා නේද? ඔන්න උදාහරණයකට ලියන ළමයි හයිඩ්‍රජන් කාබනේට් අයනේ ආය ගන්නවා. අපි ඔකට බයිකාබනේට් කියලා කියනවා. හයිඩ්‍රජන් කාබනේට් ආය ගන්න යන්නේ. සැකිල්ල මොකද්ද? සැකිල්ල අපි ගමු මෙන්න මෙහෙම. මොකද්ද? OH. සැකිල්ල ඔහම ගමුනේ. සැකිල්ල ගමු. හරි. පටගාලා අඳින්න. පටගාලා අඳින්න. දන්න වැඩ කැලි දාලා අඳින්න. ලුයිස් වියක් අඳින්න ඉස්සෙල්ලා. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කලින් ලුයිස් වියක් ඇදලා ඉන්න එපා ළමයි. ඔක්කොටම කලින් ලුයිස් වියක් අඳින්න. ඔන්න ඕකේ ඊවට. ඔන්න ඕකේ. පැහැදිලිද? ඔන්න ඊවට මොකද? සංප්‍රයුක්ත ව්‍යුහයට මෙන්න මේ ලුයිස් ව්‍යුහයට ඔන්න ඕකේ. පැහැදිලිද? මේ සැකිල්ල වෙනස් කරන්න බෑ. සැකිල්ල වෙනස් කරන්න බෑ කියලා දැන් කියලා තියෙන්නේ. හරිද? හරි. ඊළඟට අඳින්න පුළුවන් ව්‍යුහ ටික ලුයිස් ව්‍යුහ දිහා බලාගෙන අඳින්න. එහෙනම් ළමයි. දැන් වාට තාම පුරුදු නෑ මොකද්ද මේ කියන්නේ කියලා. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එක පටන් ගන්නේ ලුයිස් ව්‍යුහයක් ඉඳලා. ඉතින් ඔයා දන්න වැඩ කැලේ ටික දාලා ලුයිස් ව්‍යුහ අඳින්න. ඔයා දන්නවනේ ලුයිස් ව්‍යුහ අඳින්න. සැකිල්ලත් මම දුන්නානේ. සැකිල්ලත් දුන්නේ එකේ මොකද කරන්නේ? ඔක්සිජන් වලින් 3 දෙනාගෙන් 18යි. කාබන් ගෙන් 4යි. හයිඩ්‍රජන් 1යි. ඍණාරෝපණයෙන් 1යි. ඔක්කොම ටික එකතු කරලා දෙකෙන් බෙදන්න. රේඛා තියෙනවා මෙතන 1 2 3 4. රේඛා 4ක් අඩු කරන්න. ඉතිරි යුගල ටික විද්‍යුත් ඍණතාවය වැඩි මුන්ට දාගෙන යන්න. ඊට පස්සේ ආරෝපණ අවමෝහන විදිහට අෂ්ටකයේ පේන විදිහට දාන්න. වාට එයි මේක. නැත්නම් වාට දිත්ත බන්ධනේ මෙතෙන්ට එයි කමන්නේ. දිත්ත බන්ධනේ මෙතෙන්ට හරි එන්න ඕනේ. පැහැදිලිද? දැන් ඕක එනවනේ දැන් වාට. ඔට්ටුයිද? ඔට්ටුයි. ඔන්න දැන් ලුයිස් ව්‍යුහ ඇඳලා මම දැන් කියනවා ඉතිරි සංප්‍රයුක්ත ව්‍යුහ ටික ගමු නේද ළමයි. ඉතිරි සංප්‍රයුක්ත ව්‍යුහ ටික ගමු නේද ළමයි. දැන් මොකද කරන්නේ? දැන් මේ දිත්ත බන්ධනේ මාරු කරන්න. දිත්ත බන්ධනේ මෙතෙන්ට දාන්න. දිත්ත බන්ධනේ මෙතෙන්ට දාලා තව එකක් අඳිමු. මේ තියෙන්නේ.
දැන් ඉතින් සර් මම ඔය කලින්ම ඇන්දනි කියලා නේද? ඔයාගේ ඉතින් සර් මම ඕකනේ කලින්ම ඇන්දේ කියලා. එහෙනම් ඒ ළමයා මේක දැන් අඳින්න. තේරුණාද? ඔයා කලින් ඇන්දේ මේක නම් දිත්ත බන්ධනේ දැන් මෙතෙන්ට දාලා දැන් මේක අඳින්න. කලින් ඇන්දේ මේක නම් ඔයා දැන් මේක අඳින්න. තේරුණා නේද? ආ. ඔට්ටුයිද? ඔට්ටුයි. මේකත් සංප්‍රයුක්ත ව්‍යුහයක්. ඔච්චර දාන්න පුළුවන්. ඔච්චර දාන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ. නෑ අපිට තව එකක් අඳින්න පුළුවන් ළමයි. ඔන්න හොඳට තේරුම් ගන්න. ඒක ලුයිස් ව්‍යුහයට ගන්න කෙනෙක් නෙමෙයි. දැන් මේ දෙකෙන් එකක් තමයි ලුයිස් ව්‍යුහයට ගන්නයි තියෙන්නේ. ලුයිස් ව්‍යුහයට ගන්න ඕනි ළමයි මේ දෙකෙන් එකක්. ඒ කියන්නේ වඩාම ස්ථායි ව්‍යුහනේ ලුයිස් ව්‍යුහ කියලා කියන්නේ. මේකත් පට්ට ස්ථායි මේකත් පට්ට ස්ථායි. මේ දෙකම වළංගුයි. නමුත් සංප්‍රයුක්ත ව්‍යුහ වලට අස්ථායීව තියෙන්න පුළුවන්. හැබැයි අර නීති ටික තියෙනවා. මොකද අෂ්ටකය සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන යුගල සම්පූර්ණ ගාන ඒකම වෙන්න ඕනේ. තේරුණාද? නමුත් අස්ථායී වෙන්න පුළුවන්. ඔන්න බලන්න මේ දිත්ත බන්ධනේ ඊළඟට කොහෙටද දාන්නේ? මට කියන කොතෙන්ද දැම්මොත්ද පුළුවන් වැඩි කරගන්න. මෙතෙන්ට දාමු දිත්ත බන්ධනේ. මොකද්ද? දිත්ත බන්ධනේ මෙතෙන්ට දාමු. පැහැදිලිද? හරි. දිත්ත බන්ධනේ කොහොමද එතෙන්ට දාන්නේ? දිත්ත බන්ධනේ දාන එකේ මම මෙතන ඉලෙක්ට්‍රෝන යුගල මෙන්න මෙහෙම එවන්නද ඔයාට? ඔයාට තේරෙයි දිත්ත බන්ධනේ මෙතෙන්ට දානවා කියන්නේ මේ දිත්ත බන්ධනේ මෙතෙන්ට දානවා කියන එක නෙවෙයි. මේ දිත්ත බන්ධනේ මෙතෙන්ට දානවා එහෙම සංක්‍රමණයක් පෙන්වන්න එපා හොඳේ. මේ දිත්ත බන්ධනේ ඩොග් ගාලා මෙතෙන්ට යන්නේ නැහැ. එහෙම නෙවෙයි දිත්ත බන්ධනේ ඉන්නේ කොහමද? මේක මෙයා මතට යන්නේ. මේ ඉලෙක්ට්‍රෝන මෙයා මතට යද්දි මේ ඉලෙක්ට්‍රෝන කියනවා මචං මම දෙන්නම් මෙතෙන්ට කියලා. තේරෙනව නේද? මේ යුගල මෙතෙන්ට ගිහිල්ලා නිකන් ඉන්නත් එපා. අන්න බලමුකෝ. දැන් හොඳට තේරුම් ගන්න දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට වැඩේ වෙන කතන්දරේ තේරුම් ගමු. ඔයා මේ යුගල විතරක් මෙතෙන්ට ගියාම වෙන වැඩේ මට කියන්න මේ බලන්න. ඔන්න බලන්න වෙන වැඩේ. මේ බලන්න. ඍණ කොහොමද එන්නේ? ඉතින් දෙයියනේ මේක හරි අස්ථායි අෂ්ටකය නැති කෙනෙක් මේ. ඔයා මේ යුගල විතරක් මෙතෙන්ට ගියාම මේ යුගල විතරක් මෙතෙන්ට ඇව්වහම ළමයි ඔයාට දැන් මෙතෙන්ට ඍණ ආරෝපණයක් එනවා. මෙතෙන්ට දාන එකක්. යකෝ මේ සැකිල්ලට ඇඳපු එක නෙමෙයි. සැකිල්ලේ අර විධිමත් ආරෝපණය දාලා අර පටන් ගත්ත එක නේද මේ තියෙන්නේ. අර මං කිව්වේ මේ කාබන් කෑ ගහනවා මගේ අෂ්ටකය දෙන්න කියලා මං කිව්වේ ඔයාට කතන්දරයක්. ඒක ලුයිස් ව්‍යුහයක් නෙමෙයි. කොටින්ම ඒක සංප්‍රයුක්ත ව්‍යුහයකුත් නෙවෙයි. ඇයි දෙයියනේ අෂ්ටකය නෑ කාබන්ගේ. අෂ්ටකය නැතුව මේ අර පටන් ගන්නකොටම මං කිව්වේ ඉලෙක්ට්‍රෝන ටික ළමයි විද්‍යුත්ණතාවය වැඩි සෙට් එකකට දාන්න කියලා මං කියන්නේ වාට. විද්‍යුත්ණතාවය වැඩි සෙට් එකකට දාන්න ඊට පස්සේ විධිමත් ආරෝපණය හොයන්න ළමයි. එයාට මෙන්න මෙහෙම කතන්දරයක්. ඊට පස්සේ මං කියනවා කාබන් කෑ ගහලා කියනවා මගේ අෂ්ටකය දෙන්න කියලා. ඒකනම් සංප්‍රයුක්ත ව්‍යුහයක් නෙවෙයි හොඳේ. අපි ලුයිස් ව්‍යුහ අඳින්න අර ඇඳ ගන්න මුලින් ව්‍යුහයක් තියෙන ඒක සංප්‍රයුක්ත ව්‍යුහයක් ඒව නෙවෙයි. හැබැයි ඒක පට්ට අස්ථායි. ඒක පිළිගන්නවා. පට්ට අස්ථායි. ඇයි ඒක අස්ථායි උනේ? ආරෝපණීයත්වයට වැඩි ඒක ඇත්ත. කාබන්ගේ අෂ්ටකය නෑ. නැත. ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අස්ථායි වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අස්ථායි හැම එකම සංප්‍රයුක්ත ව්‍යුහයක්ද? නෑ. මේකත් අස්ථායි. හැබැයි සංප්‍රයුක්ත ව්‍යුහයක් නෙවෙයි. මොකද මෙයාගේ අෂ්ටකය නෑ. අෂ්ටකය නැතිව ගන්න එපා. පැහැදිලිද? නමුත් මෙතන මට මෙහෙම වැඩක් කරන්න බෑද? මෙයාගේ අෂ්ටකය දෙන්න කියනවා මචං මම උඹට දෙන්න ඉලෙක්ට්‍රෝනයක්. මචං මම උඹට ඉලෙක්ට්‍රෝනයක් දෙන්නම් කියලා මෙයාට දෙන ඉලෙක්ට්‍රෝන එක. එහෙම දීලා ගන්න බෑද මෙහෙම එකක්. මෙන්න මෙහෙම කතන්දරයක්. තේරුණාද? මෙන්න මෙහෙම කතන්දරයක්. මේ බලන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට දීලා අෂ්ටකය හදන්න බැයිද ඔන්න බලන්න. අෂ්ටකය හැදුවා මේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනට දීලා අෂ්ටකය හැදුවා. දැන් මම ඔයාට කියලා දුන්නේ ළමයි මෙහෙන් එවන්න නැත්තම් මෙහෙන් එවන්න කියලා. ඔයා මේ ව්‍යුහය අඳින්නත් දන්නවා මේ ව්‍යුහය අඳින්නත් දන්නවා. මේක මහා අමුතු ව්‍යුහයක් අඳින්න යන්නේ මම. මෙහෙම එන්න බැයිද? මෙහෙම එවන්න බැයිද? පුළුවන්. මෙහාගේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට එනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට ආවට පස්සේ මේ කතන්දරේ එන්නේ. දැන් බලමු අෂ්ටකය හරිද කියලා. 2 4 6 8 අෂ්ටකය හරි. 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 මේ සියල්ලගේම අෂ්ටකය හරි. හැබැයි විධිමත් ආරෝපණය හොයමු. 6න් 1 2 4 ඍණ 1යි. 6න් 4 ඍණ 1යි. කාබන්ගේ 4න් 4 නෑ. ඔක්සිජන්ගේ අන්න ළමයි ඔක්සිජන්ගේ 6න් අඩු කරන්න රේඛා 3 ඉලෙක්ට්‍රෝන 2යි ධන ආරෝපණයක් කරනවා නේද?
ළමයි. මේක අස්ථායි ව්‍යුහයක්. මේක අස්ථායි. ඇයි විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන් මත ධනාරෝපණයක් තියෙනවා නම් අස්ථායි. ඒ විදිහක් නෙවෙයි ආරෝපණ ව්‍යාප්තියත් වැඩිනේ. ඍණ දෙකයි ධන එකයි ඇවිල්ලා. දැන් මේ දෙන්නගේ ආරෝපණ ව්‍යාප්තිය අඩේ ඍණ එක විතරයිනේ තියෙන්නේ. මෙයාගේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඒ මදියට විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන්ට ධන ආරෝපණයක් ඇවිල්ලා මේක අස්ථායි. හැබැයි මේ දෙන්න ස්ථායි. මේක ස්ථායි. මට කියන්න මෙයා සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නේද? මෙයා සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. ඇයි? අෂ්ටකය හරිනේ හැමෝගෙම. අෂ්ටකය හරි. හැබැයි ළමයි මේක අස්ථායි. ඒකින්ද මට කියන්න මේක ලුයිස් ව්‍යුහයට ගන්න පුළුවන්ද? අනේ මට පොඩ්ඩක් තේරුණා කියලා පොඩ්ඩක් කියන්න. මම මේ ගන්න පොඩි ළමයි අලුත් පොයින්ට් එකක් ඔළුවට දාන්නේ. තේරුණාද? අස්ථායි උණ පමණින් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් වෙන්නේ නැහැ. තේරුණාද? හැබැයි ඒක මොකද්ද? හැබැයි ඒක මතක තියාගන්න. අස්ථායි උණ පමණින් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් වෙන්නේ නැහැ. හැබැයි අස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා. අස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා. පැහැදිලි නේද? මෙන්න කතන්දරේ. මේක අස්ථායි ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. හැබැයි ලුයිස් ව්‍යුහයට ගන්න බෑ. මොකද මේක අස්ථායිනේ. ලුයිස් ව්‍යුහට එහෙම මෙයාව ගන්න යන්න එපා. ලුයිස් ව්‍යුහ අඳින්නදී මම කියලා දීලා තියෙන්නේ. හැබැයි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට ළමයි අඳින්න වෙනවා ඔයාට අස්ථායි මේ. තේරුණා නේද? හරි එහෙනම් ළමයි මේ තුනම ගන්න පුළුවන් ඔයාලට. අන්න අස්ථායයි ලැබෙනවා. තේරුණා නේද? අස්ථායි කෙනෙක් ලැබෙනවා. තේරුණා නේද? අස්ථායි. මෙතන ලියාගමු මේක යටතේ. මේක යටතේ පොයින්ට් ටිකක් ලියාගමු. මොකද්ද? මේ ආරෝපණ ව්‍යාප්තිය අවමය. ලියාගන්න අන්තිම මාත්‍රය කරන්න ආරෝපණ ව්‍යාප්තිය අවමය. ඊළඟට ආරෝපණ ව්‍යාප්තිය අවමය. ඊළඟට අවමයනේ වැඩි ඉහළයි sorry. ඉහළය. ආරෝපණ ව්‍යාප්තිය ඉහළයි. මේ ඍණ ධන විදිහට බෙදලා යනවනේ ගොඩක්. ඍණ එකේ අයනයට ඔහේ කොහේ හරි ඍණ තිබුණාන් ඇති. ඍණ දෙකයි ධනයි කියලා කියන්නේ ආරෝපණ ව්‍යාප්තියක් ඇවිල්ලා නිකන් බොරු වැඩක්. ආරෝපණ ව්‍යාප්තිය ඉහළයි. ඊට පස්සේ මොකද්ද? විද්‍යුත් ඍණ ඕ මත මොකද්ද? ධන ඇත. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා. ඒක නිසා මොකද්ද? එම නිසා අස්ථායිය. එම නිසා අස්ථායි මේක. එම නිසා මේක අස්ථායි. ලියාගන්න ළමයි. හරි නේද ළමයි? මේක අස්ථායි හොඳේ. අස්ථායි. තව මේක යටතේ තව ලියා ගන්න දෙයක් තියෙනවානේ. තේරෙනවද? මේක යටතේනොත් අපිට ලියා ගන්න දේවල් තියෙනවා. මේක දෙක. තේරෙනවනේ? තේරෙනවද? මේ ව්‍යුහ දෙකෙන් ඕනෑම එකක් මේ විදිහකින් ඕනෑම එකක් ලුයිස් ව්‍යුහයට ගත හැක. මේ ව්‍යුහ දෙකෙන් ඕනෑම එකක් ලුයිස් ව්‍යුහයට ගන්න පුළුවන්. මේ දෙකෙන් ඕනෑම එකක් ලුයිස් ව්‍යුහයට ගන්න පුළුවන්. දෙන්නම ස්ථායිනේ ළමයි. හරි නේද? අපි සටහන් දදා යම් වැඩි. හරි මේක යටතේ ලියාගන්න. මේක යටතේ ලියාගන්න අස්ථායි කියලා ලියාගන්න. ඒක යටතේ හේතු දෙකක් දෙන්න. මොකද්ද? ආරෝපණ ව්‍යාප්තිය ඉහළය. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ඇත. ඊට පස්සේ ලියන්න එම නිසා අස්ථායිය. ඊට පස්සේ ලියන්න එම නිසා අස්ථායිය. ඊට පස්සේ ලියන්න එබැවින් මෙම ව්‍යුහය ලුයිස් ව්‍යුහයට ගත නොහැක. ලියන්න. ආරෝපණ ව්‍යාප්තිය ඉහළය. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ඇත. අස්ථායිය. ඒ කියන්නේ අස්ථායිනේ. එම නිසා අස්ථායිය. එබැවින් මෙම ව්‍යුහය ලියාගන්න. එබැවින් මෙම ව්‍යුහය ලුයිස් ව්‍යුහයට ගත නොහැක. එබැවින් මෙම ව්‍යුහය ලුයිස් ව්‍යුහයට ගත නොහැක. එබැවින් මෙම ව්‍යුහය ලුයිස් ව්‍යුහයට ගත නොහැක.
එබැවින් මෙම ව්‍යුහය ලුයිස් ව්‍යුහයට ගත නොහැක. තව එකක් ලියනවා. මේක යටතේ තව වාක්‍යයක් ලියන්න ඕනේ. තව අන්තිම වාක්‍යය ඊටාම වැදගත්ම වාක්‍ය දැන් ලියන්න යන්නේ. ලියා ගන්න තව වාක්‍යයක් ලියා ගන්න. අස්ථායි වුවත් යන්න. අස්ථායි වුවත් සියලුම පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ නිසා අස්ථායි වුවත් සියලුම පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ නිසා අස්ථායි වුවත් සියලුම පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ නිසා සංප්‍රයුක්ත ව්‍යුහයකට ගත හැක. අස්ථායි වුවත් සියලුම පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ නිසා සංප්‍රයුක්ත ව්‍යුහයකට ගත හැක. සංප්‍රයුක්ත ව්‍යුහයකට ගත හැක. සංප්‍රයුක්ත ව්‍යුහයකට ගත හැක. පැහැදිලිද? එන සංප්‍රයුක්ත ව්‍යුහයකට මේක ගන්න පුළුවන් තමයි. පැහැදිලිද කතන්දරේ? හොඳයි. හරිද? එහෙනම් ළමයි හොඳ අවබෝධයක් ගත්තා. පැහැදිලිද? මේ අපි යන් ත්‍රෝ ටික වෙලාවේ පේපර් එක සාකච්ඡා කරනවා. හොඳේ මේ 8ට පන්තිය පටන් ගන්නේ පැය 3ක් කරනවා නම් 11යි ඉන්ටර්වල් එකේ 20ත් එක්ක 11යි 20ට ඉවර කරන්න ඕනි පන්තිය. හොඳේ. 7:00ට නෙවෙයි දැන් පටන් ගන්න 8ට. තේරුණා නේද? නොවැම්බර් වෙනකම් ඔහොම යන නොවැම්බර් වලින් පස්සේ මට ආයෙ උදේ පටන් ගන්න පුළුවන් ළමයි මේ. මොකද ඊට කලින් දවසේ ඉවර වෙනකොට 12ක් පැනලා 1 විතර වෙනවා ළමයි නිදා ගන්නකොට. තේරුණා නේද? ඒකයි 8ට දාන්නේ. ඒකෙන්ද මේ පන්ති 8ට පටන් ගන්නවා නම් 11යි 20 වෙනකන් යන්න ඕනේ. හොඳේ කම්මැලි වෙන්න වාට හේතුවක් නැහැ. පැහැදිලිද? එහෙනම් අපි ඉතින් එහා ළමයි පේපර් එකේ ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි පේපර් එක. තේරුණාද? පළවෙනි පේපර් එක ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න යන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් හොඳ තියරි ටිකක් අද ඉගෙන ගත්ත. එහෙනම් ලබන සතියේ සංප්‍රයුක්ත ව්‍යුහ ගැන ඊටු ටික ලස්සනට ඉගෙන ගමු. හොඳේ. සංප්‍රයුක්ත ව්‍යුහ වල ලස්සනට ඊටු ටික ඉගෙන ගමු. හරි. පේපර් එක හැකි විදිහට ඕපන් කරගන්න පුළුවන් කට්ටිය. පළවෙනි පේපර් එක MCQ 35 දුන්න පළවෙනි පේපර් එක. තේරුණා නේද? හරි. කද්ද ළමයි අපේ PDF එක මම උන්න ආයෙවන්න. නොන්න ආයෙවන්න හොඳේ. හරි ගන්න ළමයි විවරණ ලියන්න කොළ දෙක තුනක් ගන්න. මේ පේපර්ස් ටික එවන්නම් ඔයාට හොඳේ ටියුට් එකත් එක්ක ප්‍රින්ට් කරලා ගෙදරට එවන්න පේපර් ටික. හරිද? එතකොට ඔයාට ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. දැන්ට පේපර් එක ඔන්ලයින් බලලානේ අපි කරන්නේ. තේරුණාද? හරි. ගන්න ළමයි මොකද ගන්න ඕනේ? ඔයා ගන්න ලියන්න මෙහෙම මොකද්ද? ටෙස්ට් නම්බර් 1 විවරණ ලියන්නේ මෙහෙමයි. හොඳේ මොකද්ද?
ටෙස්ට් නම්බර් 1 කියලා ලියන්න. ඊළඟට ටෙස්ට් නම්බර් 1. ඊළඟට මේ ටියුට් වර්ග මේ පේපර් වර්ගයේ නම මොකක්ද ඒකත් ලියන්න. මොකද ඥාන සම්ප්‍රයුක්ත වනුවස්. ඥාන සම්ප්‍රයුක්ත වනුවස් තමයි මේකේ මාතෘකාව. මේ වර්ගයේ දිගටම යන්නේ ඒ නමින් තමයි මේ වර්ගය යන්නේ. ඊට පස්සේ මේකට අදාළ දිනය දාන්න. දිනය දාන එක ළමයි අපි පේපර් එක දුන්න දිනේ දාන්න සාකච්ඡා කරන දිනේ අවශ්‍ය නැහැ. පේපර් එක දුන්න දිනේ මේක පිළිවෙලට වැඩක් කරනකොට කරන්න ඕනේ. මේවා ලස්සනට කටු වැඩ කොළ A4 කොළ හරි අල විවරණ ලියන්න කොළ ටිකක් ගන්න ළමයි දැන් ඔය තියෙන කටු වැඩ කොළ වර්ග තියෙන්නේ. සුදු පත්‍ර කොළ ඉරලා ගත්තක් කමන්නේ. එහෙම ලස්සන කොළ වෙන්න ඕනේ නැහැ. පැහැදිලිද? දිනේ දාන්න ටෙස්ට් නම්බර් 1 කියන එක දාන්න. ඔයාගේ නමත් දාන්න අවශ්‍ය නම් දාන්න. තේරුණාද? වෙන අයට දෙනවා නම් හරිද? දාලා ඔන්න ඔයා විවරණ ලියන්නයි යන්නේ. ඔයා උත්තර ලියපු කොලයත් ඕකට අමුණන්න ඕනේ. උත්තර ලියපු කොලේ දැන් මම දුන්නනේ ඔයාට. උත්තර දුන්නේ නැහැ. ඔයා ළඟ තියෙනනේ. ඔයා හරි වැරදි ඒ ටිකට දාගන්න. දැන් මම බැලුවා. ඒක ඇත්ත. නමුත් දැන් මම උත්තර ටික එව්වනේ. පිළිවෙලකට කරන වැඩේ කරන්න ඕනේ. මේක අවුරුදු 2.5 පුරාවටම යන වැඩක් මේක. අනිවාර්යෙන් මේ සතියට අනිවාර්යෙන් MCQ 35 කතන්දරේ කරනවම තමයි දිගට මේක නවත්තන්නේ නැහැ මම. පැහැදිලිද? ඔයාගෙත් ලකුණු අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, උච්චාවචනය වෙන්න පුළුවන්. හැම වෙලේම උත්සාහ කරන්න අඩු ලකුණක් ගත්තා නම් වැඩි කරගන්න. වැඩි ලකුණක් ගත්තා නම් තවත් වැඩි කරගන්න. අඩු නොකර ගන්න ඔයා උත්සාහ කරන්න. නමුත් මම පැහැදිලිවම දන්නවා හැම පන්තියකම වෙච්ච වැඩක් අඩු වැඩි වෙනවා හැමෝගෙම ලකුණු. පැහැදිලිද? ආරම්භයේ විතරයි මේ ඕනි තරම් දිගට ප්‍රශ්න කරනවා. මේකෙන් පසුගාමී වෙන්න එපා කවදාවත්. දිරිමත් වෙනවා මිසක්. හරිද? ඉතින් ළමයි ලස්සන්ට මම සාකච්ඡා කරනකොට ඔයා විවරණය ලියා ගන්න ඕනේ කොළවල ලියලා ඊට පස්සේ ඒක පේපර් එකට අමුව ගන්න. පැහැදිලි මේ වැඩ ටික කරන්න. දැන් තාම පුරුදු නෑනේ ඔයාට. පේපර් එකක් කොහොමද කරන්නේ කියලා තාම පුරුදු නැති නිසා. මම පේපර් එක ගෙදෙට්ට එවුවාම කවදාවත් පේපර් එකේ උත්තර ගහන්න එපා. පේපර් එකේ උත්තර ගහන්න එපා. දැන් කරනවා වගේ කොළවලම උත්තර කරන්න. MCQ 35ට අංක ලියලා ඒ ඉස්සරහින් ඔයා එහෙම ලෙවල තියෙන මට 1ට 5 අන්න 1ට 5 1ට 1. ඊට පස්සේ 2ට උත්තරේ 3 නම් 2ට 3. මම නේවල තියෙන්නේ. මම දැන් ගෲප් එකට උත්තර දානවනේ. ගෲප් එකට උත්තර දැම්මහම ඔයා මේවේ හරි වැරදි දානවනේ. ඔයාට හරි නම් මොකද්ද කරන්නේ? ඔයා හරි නම් මෙතනින් හරියක් දානවා. පැහැදිලිද? වැරදි නම් වැරදි උත්තරේ මෙතනින් ලියන්න මෙහෙම. මොකද්ද? වැරදි උත්තරේ 5. වැරද්දක් දැම්මත් කමක් නැහැ. උත්තරේ ලියනවා කියන්නේ වැරදි කියන එකනේ. වැරදි උත්තරේ 5. ඊළාට 3. 3ට ඔයා ගහලා තියෙන්නේ 2 කියලා හිතන්නකෝ. 3 උත්තරේ 4 කියලා හිතන්නකෝ. ඔන්න ඔයා 4 කියලා ලකුණු ගන්න. පැහැදිලිද? හරි. ඔහොම ඇවිල්ලා අපි හිතමු දැන් 31 වෙනි ප්‍රශ්නේ. 31 නෙවෙයි. අපි හිතමු 26 වෙනි ප්‍රශ්නේ. 26 වෙනි ප්‍රශ්නේ දැන් ඔයා උත්තරේ ගහනවා. 26 වෙනි ප්‍රශ්නේ මොකද්ද? උත්තරේ ඔයා ගහනවා 5. 26ට 5 ABCD ප්‍රශ්නයන්නේ. ඔයා ගහන 26ට 5 A හරි B හරි C හරි D වැරදි. ඔන්න හරියට වැඩ කරන ළමෙක් කරන්න ඕනේ විදිය. දැන් මට උත්තරේ එවනවා. ඒක ඇත්තේ මට මේ උත්තරේ ඇති. නමුත් ඔයා ඉස්සරහට කරන්න ඕනේ විදියයි මම මේ කියලා දෙන්නේ. දැන් 26 ප්‍රශ්නෙට උත්තරේ 5 આવොත් එහෙම සංකලනයක් දාන්න. ඔයා අඳුරගත්ත විදිය කොහොමද? A හරි B හරි C හරි D වැරදි. ඔන්න ඔයා අඳුරගත්ත විදිය. පැහැදිලිද? ඔක කැමති විදිහට ඔකට පහළ ලියන්නත් පුළුවන් අවශ්‍ය නම් පහළට ලියන්න පුළුවන්. මොකද A හරි B හරි C හරි D වැරදි කියලා ආවනේ. දැන් ඔයා හිතන්න මේ ප්‍රශ්නේ දැන් උත්තරේ මම එවනවනේ. මම දැන් ප්‍රශ්නෙට උත්තරේ එවද්දි මොකක්ද වෙලා තියෙන්නේ? ඔයාගේ හරි නම් ඔයා හරියක් දාන්න. හරි නම් හරියක්. හැබැයි ප්‍රශ්න සංකලනයේ වැරදි නම් සමහරලාට මම දීලා තියෙන්නේ A හරි B වැරදි C හරි D වැරදි. ඒත් උත්තරේ පානේ. ඔයා ඒකත් අවංකව එතනින් ලියා ගන්න. රතු පෑනෙන් ලියා ගන්න. මේ වැරදි උත්තර දාන්නේ රතු පෑනෙන් ගන්න. මේ ප්‍රශ්න කරන විදිය කියලා දෙන්නේ. ආයි කියලා දෙන්නේ නැහැ හොඳේ. ආයි කියලා දෙන්නේ නැහැ. ආයි කියලා දෙන්නේ නැහැ ප්‍රශ්න කරන විදිය. දැන් ඉන්නවනේ කට්ටිය. මෙන්න මෙහෙම ප්‍රශ්න කරන්නේ. දැන් මේක වැරදි. දැන් අවශ්‍ය නම් වැරද්දක් දාගන්නත් පුළුවන්. කොහොමද වැරදි දාන්න අවශ්‍ය නැහැ. මොකද ඉස්සරහින් උත්තරේ ලියනවා කියන්නේ වැරදි කියලා දන්න නිසා. තේරෙනවද? දැන් මේක හරි කියලා හිතන්නකෝ. මේක හරි උත්තරේ 5යි හරි නම් ලකුණු ගමු අපි. ලකුණු 5 ගමු. නමුත් ඔයාට මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔයා මේ තුනම හරි කියලා තමයි 5 ගහලා තියෙන්නේ. නමුත් මම කියලා දෙනකොට ඇත්තටම කතන්දර A හරි C හරි නිසා තමයි 5 වුනේ. එහෙමොත් රතු පෑනින් සංකලනේ දාන්න. රතු පෑනින් සංකලනේ දාන්න මෙන්න හරි සංකලනේ මේක තමයි. මට පොඩ්ඩක් වැරදිලා දී. හැබැයි ලකුණ ගන්න ඔයා කිසි ගැටලුවක් නැහැ. උත්තරේ 5 හරි නිසා ලකුණ ගන්න. මේක වැරදි නිසා කියලා ලකුණ නැති කරගන්න එපා. ඒක කිසි ගැටලුවක් නැහැ. හරියට වෙන්නේ එහෙමයි උත්තර පත්‍රය වාගේ ඉස්සරහට තියෙන්න ඕනේ. ඒක වා තනියෙන් කරගන්න මාත් බලලා දෙනවා.
මාත් බල්ලා දෙනවනේ දැන් ඔන්ලයින් යන නිසා ඔය වැඩේ කරන්න බෑනේ. ඒ නිසා ඔයා තනියෙන් මම උත්තර ටික කිව්වා මේ වැඩේ කරගන්න. ඒ කොලේ විසික් කරන්න එපා. තේරෙනවද? ඒ කොලේ ටෙස්ට් නම්බර් එකේ අංකේ දාන්න. ඊට පස්සේ ඔයාගේ නම දාන්න. ඊට පස්සේ ටෙස්ට් නම්බර් වර්ගෙ තව එක වර්ගෙ ටෙස්ට් කරනවා අපි. ඒවට වෙන වෙන නම් දෙන්නේ. දැන් මේක ඥාන සංයුක්ත හරිද? ඒක මම හදපු නමක්. හරිද? හා. ඒවා තේරුම් පවා තියෙනවා. තේරුමක් ඇතුව මේ නම් දාලා තියෙන පස්සේ දෙලා දෙන්නම්. ඇයි එහෙම නමක් දැම්මේ කියලා. හරිද? හා. එතකොට ඒ ටියුට් වර්ගේ නම තමයි මේක. ඊළඟට දිනේ දාන්න ඔයා කරන දිනේ. අපි 7 වෙනි මාසේ 21 කරා නම් ලියන්න 2021 7 වෙනි මාසේ 21. තේරුණාද? කවදාවත් ටියුට් එක අතට හම්බුනහම ටියුට් එක කියන පේපර් එක හම්බුනහම පේපර් එකේ උත්තර ගන්න එපා. පේපර් එකේ උත්තර ගන්නම එපා. ඒකට හේතුවක් තියෙනවා. ඔය ප්‍රශ්න ආයි කරන්න ඕනි. මම කියන විදිහට කීකරු වෙලා වැඩි කරොත් ඔයාගේ වැඩේ හරියයි. තේරුණාද? මම ඔයාව අතාරින්නේ නැහැ. මේ ප්‍රශ්න වැරදුනා කියලා මම ඔයාව අතාරින්නේ නැහැ. මම මේව සාකච්ඡා කරලා මම වැඩ පිළිවෙලක් ඔයාලට හදලා දෙනවා. ඒ වැඩේ කරන්න ඕනේ. ඒ වැඩ ටික කරන්න ඕනේ නැතුව බෑ වැඩේ කරන්න. දැන් මාස 4ක් ගිහිල්ලා ඔයා දැන් පරිණත ළමෙක්. ඒක නිසා ළමයි මේ මං යන සිස්ටම් එකට ඔයා යන්න ඕනේ. නැතුව ඔයාට වැඩේ කරගන්න බෑ. ඒක නිසා කීකරුලා ඒ වැඩ ටික කරන්න. අන්තිමට දන්නේව නෑ ඔයාට කෙමිස්ට්‍රි කියන එක nothing බවට පත් වෙනවා. කෙමිස්ට්‍රි වලට ඒ ගන්න එක තමයි සරලම වැඩේ. ඒ තත්ත්වයට අපිපත් කරනවා. තේරුණා නේද? 75 එකක් නෙවෙයි 90ක් පැනපු එකක්. හරිද? හරි. ඔන්න සිස්ටම් එක දැන් තේරෙනව නේද? මෙන්න ළමයි වාගේ තියෙන වැඩ. හරි. එතන එහා කරන්න ඕන ටික මම කරන්න. මේ පේපර්ස් ආයෙ කරන්න ඕනේ. මම කියන්නම් ආයෙ කරන්න ඕනේ කාලේ. තව සතියක් දෙකක් ගිහලා මම කියන්නේ ළමයි දැන් ආයෙ ටෙස්ට් නම්බර් 1 ආයෙ වා කරන්න ඕනේ. 35 නෙමෙයි වා කරන්න ඕනේ. වැරදි ටිකයි ආයෙ කරන්න ඕනේ. පැහැදිලි නේද? වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. මේම මම කරපු වැඩ පිළිවෙල ළමයි. මේ අලුත් මම හිතලා කරපු වැඩක් නෙමෙයි. මේ මම කරපු වැඩ පිළිවෙල ඒ කාලේ අවුරුදු 10කට කලින් අයිලන්ඩ් රෑන්කයක් ගත්ත වැඩ පිළිවෙල මේ මම ඔයාලට උගන්වන්නේ. වෙන කාගේවත් වැඩ පිළිවෙල නෙමෙයි. මම ඔයාලගේ වයසේ කරපු වැඩ පිළිවෙල මේ කරන්නේ. ඉතාම අතිශය තාර්ථකයි. අතිශය සාර්ථක වැඩක්. ඒක නිසා ඔයාට මම යෝජනා කරන්නේ මගේ වැඩ පිළිවෙල අතිශය සාර්ථක නිසා. ඒක නිසා අයිලන්ඩ් රෑන්කයක් ගන්න සුදුසු වැඩ පිළිවෙල මම දන්න නිසා මේ වැඩ පිළිවෙල ඔයාලට කියලා දෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ඔයා කරන්න ඕනි වැඩ. ඊළඟට දැන් මම විවරණය දෙනවනේ. විවරණ ටිකත් ඔය විදිහටම කොටවල පොත්වල කරන්න අවශ්‍ය නැහැ. පොතේ කරත් ගැටලුවක් නැහැ. පොත්වල ඒ ලස්සනට පිළිවෙලට ඔයාට කොටවල කරන්න කම්මැලි නම් පොතක් අරන් වැඩේ කරන්න. පිටු 200 පොතක් ගත්තක් කමක් නැහැ. දිගටම ටෙස්ට් නම්බර් 1 කියලා ලියන ඔය වැඩ ටික කරන්න පුළුවන් පොතේ ලස්සනට. විවරණ ටික ලියන එකත් ඒ පොතේ කරන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. කොළවල කරන්නත් පුළුවන්. කොළවල ලියලිය අන්තිමට පේපර් එකට අමුණන්න තියෙනවා. පේපර් එකේ උත්තර ගහන්නේ නැහැ. හරිද? හා. ඊට පස්සේ ළමයි ඔන්න විවරණ කොලේ. දැන් මේ හරිනේ මේ ඔයාගේ උත්තර කොලේ. ඊට විවරණ කොලේ ගන්න. විවරණ කොලේ අරගෙන මොකද්ද කරන්නේ? ඔන්න දැන් මම කියලා දෙනවනේ. සමහරට හැම ප්‍රශ්නෙම සාකච්ඡා කරන්නේ නැති. අපි හිතමු දැන් අපි පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරනවා කියලා. අංක 1. අංක 1 දැන් මම විවරණය කියනකොට තමයි වාක්‍යයක් ගානේ මම කියලා දෙන්නේ නැහැ වාට විවරණ. වාක්‍යයක් ගානේ කියලා දෙන්නේ නැහැ. මම වාට විස්තරය දෙනකොට වා සටපට ගාලා වා ලියා ගන්න ඕනේ. වා අලුත් කරුණු ඉගෙන ගන්න ඕන. වැදගත් කරුණු ලියනවා වා ලියා ගන්න. ඒ කියන්නේ විවරණේ හදාගන්න එක වාගේ අයිතියක්. සමහර විශේෂ දේවල් මම කියන ළමයි ලියා ගන්න. මෙන්න මේක ලියා ගන්න කියලා මම කියනවා. එතකොට ලියා ගන්න. නමුත් ගොඩාක් ඒවා මම ලියා ගන්න කියලා කියන්නේ. හැබැයි මම කියන දේවල් මාර වටින දේවල්. ඒවා සටපට ගාලා ලියා ගන්න වේගෙන්. විවරණ ලියන ඒවා ලස්සන අකුරු වෙන්න ඕනේ නැහැ. පැහැදිලි වුණාම ඇති. ඊටාම වේගෙන් කරන වැඩක් නිසා විවරණ ලියන එක ළමයි අර නෝට් එකක අකුරු වගේ වෙන්න ඕනේ නැහැ. පාට පෑන් අරගෙන කරන්න ඕනි වැඩක් නෙවෙයි. ඒක එක පෑනකින් කරගෙන යන්න. තේරුණා නේද? විවරණ ලියන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිවාර්යෙන් හැමෝම කරන්න ඕනේ. ඉබාට තව ගොඩාක් කල් තියෙනවා. මේ වැඩ ළමයි නොකරන නිසා තමයි ළමයි ඔයා පස්සේ අනාගන්නේ. මෙන්න මේ වැඩ මේ පිළිවෙලට මේ වැඩ ටික ඔය මම දෙන වැඩ ටික නොකරන නිසා කම්මැලි නිසා තමයි පස්සේ ළමයිට කෙලවෙන්නේ. ඒ නිසා එහෙම කරගන්න එපා ළමයි. කල් ඇති වෙන්න තියෙනවා. ඕගොල්ලෝ තාම අලුත් ළමයි. ඒ ලෙවල් වලට කුළුඳුල් ගතිය තාම තියෙනවා. නැවුම් බව තියෙනවා. කෝඩුකාර බව තියෙනවා. තාම කෝඩුකාරයි ඒ ලෙවල් වලට. ඒක නිසා ඒ අලුත් බව තියාගෙන අපි ලස්සනට අලුතෙන් වැඩ ටික පටන් ගමු. ඉතින් කවුරුත් කම්මැලි වෙන්න එපා. මම කියන ටික කරන්න. ඔයාට මේ වැඩේ අනිත් සබ්ජෙක්ට් වලටත් යොදා ගන්න පුළුවන්. ඒක ඔයාගේ හැම. ඒ ගුරුවරු කරන විදිහට ඔයා කරන්න කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? මේ මගේ කෙමිස්ට්‍රි වල වැඩ පිළිවෙල ඒ ටික ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් යමු විවරණ වැඩේට. මේ පේපර් එක කරන විදිහ උත්තර බලා ගන්න එක ඔයා කරගන්න තනියෙන්. තේරුණාද? මාත් උත්තර බලලා ලකුණු දානවනේ. මම වෙනම සටහන් කොට හදා ගන්නවා වගේ ලකුණු ටික වාගේ අඩු වැඩි වීම සටහන් කරනවා මම. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි දැන් අපි යන් විවරණ ලියා ගන්න. එතකොට විවරණ ලියා ගන්නකොට ඒ කරුණු ටික දාගන්න එක වාගේ වැඩක්. හොඳේ. තේරුණා නේද? හැම එකම මම ලියා ගන්න කියලා කියන්නේ නැහැ. අපි යන් ළමයි ප්‍රශ්න වලට.
අපි යම් ප්‍රශ්න වලට තේරුණාද? ඒක මම බෝඩ් එකේ අඳින්නේ එහෙම සට පට ගාලා අඳින්න ඕනේ. තේරුණාද? කම්මැලි වෙන්න වෙලාවක් නැහැ. ඔය එකෙක් ගිහිල්ලා ඒ පාර. හරි. ඔන්න ස්ක්‍රීන් එක. අංක 1. හයිඩ්‍රජන් මම ස්ක්‍රීන් එක දානවා අයින් කරනවා. එහෙම වැඩ පිළිවෙලක් තමයි මම යන්නේ. හොඳේ. මේ වෙලාව අනුව අපි එක් කරමු. පැහැදිලිද? හරි. අංක 1. හයිඩ්‍රජන් වර්ණාවලියේ ශක්තිය අවම ශක්ති මට්ටම් 5 අතර සියලුම සංක්‍රමණ සංඛ්‍යාව. මේක හරි ළමයි හිටියා, වැරදි ළමයි තමයි ගොඩක් හිටියේ. එහෙනම් අපි බලමු. අවම ශක්ති මට්ටම් 5 කිව්වම 5ක් අඳින්න. ශක්ති මට්ටම් කීයක්ද? 5ක් ඇඳ ගන්න. ශක්ති මට්ටම් 5. ශක්ති මට්ටම් 5යි. දවාගේ ඉතින් සර් 5ක් නෙවෙයි ඊට වඩා තියෙනවනේ. වා කියයි. ඉතින් සර් ශක්ති මට්ටම් 5ක් නෙවෙයි ඊට වඩා තියෙනවනේ. වා කියයි. ඉතින් මම කියනවා ඔව් ළමයි ඉතින් 5යිනේ ගන්න කියලා තියෙන්නේ. ඔව් ඉතින් ගන්න කියලා තියෙන්නේ 5යිනේ ශක්ති මට්ටම්. එහෙනම් මොකද්ද? n සමාන 1 සමානයි 2 සමානයි 3 සමානයි 4 n සමානයි 5යි. මෙන්න ශක්ති මට්ටම් 5යි තියෙන්නේ 5යි ගන්න වෙන්නේ. තේරුණාද? ගන්න කියලා තියෙන්නේ 5යිනේ අවම ශක්ති මට්ටම් 5. සිදුවන සියලුම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ දක්වන්නලු. සියලුම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ දක්වන්න නෙවෙයි සංක්‍රමණ සංඛ්‍යාව අහන්නේ. එතකොට ඔහේ අර හිතුමතේට කරන්න එපා. අර උණු බත් එකක් කන වගේ අර ගැඹුරු කුමාරයේ කතාවේ තියෙන්නේ තමයි මොකද්ද? අර කිරිබත් කන්නේ හැමතැනින්ම එහෙම හැමතැනින්ම අනාගෙන යන්න එපා. රටක් කරන්න බෑ. යුද්ධ වුණත් යනකොට ක්‍රියට කොනකින් නම් වැඩේ කරගෙන යන්න කියලා නේ කිව්වා රාච්චි. තේරුණා නේද? ඒක නිසා ළමයි මොකද්ද? පිළිවෙලට කොනක ඉඳන් යන්න නැත්තම් පැටලෙන්න පුළුවන්. රටාවකට යන්න. සියලුම සංක්‍රම දක්වද්දී වා හොය ගන්න බා මෙතනින් එකයි ආ මෙතනින් එකයි එතනින් එහෙම ගන්න බෑ. එතකොට පැටලෙනවා. අපි බලමු සියලුම සංක්‍රමණ මේක අඳින්න පුළුවන්. අපි ගමු ලයිමාන්ට අඳින්න පුළුවන් සියලුම ටික. ලයිමාන්ට අඳින්න පුළුවන් සියලුම ටික. කීයද? ලයිමාන්ට පුළුවන් ඔක්කොම 4යි නේ. 4යි. ඇයි 5 ඉඳන් 4 ඉඳන් 3 ඉඳන් 2ට 4යි. අපි බලමු බාමර්ට අඳින්න පුළුවන් සියලුම ටික. බාමර් කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමට. කීයද? 3යි. 3යි අඳින්න පුළුවන්. අපි බලමු පාෂන්ට අඳින්න පුළුවන් ශක්ති මට්ටම. උපරිම ශක්ති සංක්‍රමණ කීයද? 2යි. 3ට වැටෙන්න පුළුවන් උඩ දෙකෙන් විතරයි. අපි බලමු 4ට වැටෙන්න පුළුවන් 1යි. ඇයි? 5 ඉඳන් විතරයි. මෙතන 2යි සංක්‍රමණ මෙතන 1යි. සියලුම සංක්‍රමණ මට පුළුවන් නම් කියන නෑ සර් මේකක් පුළුවන් කියලා මට පුළුවන් එකක් පෙන්වන්න මීට වඩා සංක්‍රමණ. එකක් වන්නේ ළමයි ඔච්චර සංක්‍රමණ. 4යි 3යි 7යි 2යි 9යි 1යි 10යි. සංක්‍රමණ 10යි උත්තරේ කීයද? උත්තරේ සංක්‍රමණ 10ට අදාළ උත්තරේ ගන්න. පැහැදිලිද ළමයි? දකින්න කවුද ගියේ කියලා බලන්න. හරි බලමුකෝ නේ. සිග්නල් නැති හින්දා එහෙම වෙන්න පුළුවන් නේ. හරි ඊළඟ ප්‍රශ්න. අංක 2. අංක 2 හොඳේ. අංක 2 ළමයි. මේවා ඇඳ ගන්න ඕනේ හොඳේ. සට්ට පට කාලා මේවා ලස්සනට පාට පෑන් වලින් එහෙම නෙවෙයි හොඳේ. පට කාලා ඇඳ ගන්න. මේක තමයි විවරණේ. තේරුණාද? හරිද? අංක 2. හයිඩ්‍රජන්හි අයනීකරණ ශක්තියට වඩාත් සමීප සම්බන්ධයක් ඇත්තේ. හයිඩ්‍රජන්හි අයනීකරණ ශක්තියට වඩාත්ම සමීප සම්බන්ධයක් ඇත්තේ. මම ළමයි ස්ක්‍රීන් එක දානවා ඊට පස්සේ අයින් කරනවා. හොඳේ. ස්ක්‍රීන් එක දාන්නේ ප්‍රශ්නේ කියව ගන්න ඔයාට. ඔයාටත් පුළුවන් නම් ඕපන් කරගෙන වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ අයින් කරනවා. පැහැදිලිද? හරි ඔන්න අයින් කරනවා. පොඩි ස්ටක් වෙන ගතියක් එහෙම තියෙනවා. තේරුණාද? හරි. අංක 2. අංක 2. අයනීකරණ ශක්තියට කතන්දරය. අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ළමයි හයිඩ්‍රජන් එක H+ විදිහට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝනයක් යවනවා. මෙන්න මේකට කියනවා ළමයි අයනීකරණ ශක්තිය.
තේරුණා නේද? ඕකේ කතන්දරේ ළමයි මොකද්ද? n සමානයි 1 ශක්ති මට්ටමේ සිට මොකද්ද? n අනන්තයට ඉලෙක්ට්‍රෝනයක් යැවීම තමයි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. අයනීකරණ ශක්තිය කියන්නේ ඕක නෙවෙයි. අයනීකරණ ශක්තිය හයිඩ්‍රජන්ගේ ඉන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි ළමයි. ශක්ති මට්ටම් තිබුණට වැඩක් නැහැ. එයාගේ ඉන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. මේ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ ඉන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි ඌ ඉන්නේ පළවෙනි ශක්ති මට්ටමේ. මේක තමයි ලෝක ස්වභාවය. තේරුණා? න්‍යෂ්ටියට සමීපම ශක්ති මට්ටමේ තමයි ඒ ඉලෙක්ට්‍රෝනය ඉන්නේ. එතකොට ඌව යවන්න ඕනි ආයෙ එන්නේ තියෙන්න මේ අයනීකරණය කියන්නේ මේ ප්‍රතික්‍රියාව. පළමු අයනීකරණ ශක්තියයි. ඉලෙක්ට්‍රෝන එහෙම්මම ගියොත් ආයෙ නොඑන්නම ගියොත් තමයි ධන අයන හැදෙන්නේ. ආයෙ එන්න බෑ. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනේ දෙවෙනි ශක්ති මට්ටමට යවලා හරියන්නේ නැහැ නේ. ආයෙ වැටෙනවනේ යහා. තුන්වෙනි එකට යවන්න බෑ. ආයෙ වැටෙනවනේ. ඉලෙක්ට්‍රෝන ආයෙ වැටෙනවා. ඒ හින්දා ළමයි ඉලෙක්ට්‍රෝනේ යවනවා නම් යවන්න ඕනේ අන්තිම ශක්ති මට්ටමට. ඒක මනක් කල්පිත කතන්දරයක් හොඳේ. ඒක මනක් කල්පිත. එහෙම අපි තර්කානුකූලව කියන්නේ. ආයේ නොවෙන්නම යවනවා කියලා කියන්නේ මොකද්ද? අනන්ත ශක්ති මට්ටමට යවනවා කියන එක. එතකොට අපි නිකන් හිතනවා ආයේ එන එකක් නෑ කියලා. එතකොට තමයි ධන අයන හැදෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය ශක්තිය තමයි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. එහෙනම් අයනීකරණ ශක්තිය කියන්නේ පළමු ශක්ති මට්ටමේ ඉඳන් අනන්ත ශක්ති මට්ටමට එන එක. හැබැයි ළමයි ඒක මොකද්ද? යැවීමක්. ඒක ඉලෙක්ට්‍රෝන වැටීමක් නෙවෙයි මොකද්ද? ඉලෙක්ට්‍රෝනය එකේ ඉඳන් අනන්තයට යැවීමක්. දැන් අපි කතා කරන්නේ ළමයි විමෝචන වර්ණාවලිය යන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන උඩ ඉඳන් පහළට වැටෙන එකක් තමයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන උඩ ඉඳන් පහළට වැටෙන එකක්. ඉලෙක්ට්‍රෝන පහළ ඉඳන් උඩට යන එකක් නෙවෙයි. ඉතින් ළමයි මේ හිතා ගන්නකො අනන්තේ ඉඳන් එකට වැටෙනවා කියලා හිතන්නකො. අනන්තේ ඉඳන් එකට වැටෙනකොට පිට වෙන ශක්තිය අපි හිතමු ඍණ 150 කිලෝ ජූල් කියලා. ශක්තිය පිට වෙනවා ඍණ දානවා අපි බොරුවට. තේරුණාද? තේරුණා? ශක්තිය පිට වෙනවා. අනන්තයේ ශක්ති මට්ටමේ ඉඳන් පළමු ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටෙනකොට ඍණ 150යි. ඉතින් එකේ ඉඳන් අනන්තයට යවන්න ඕනේ ශක්තිය මොකද්ද? ධන 150යි. ඒ කියන්නේ තමයි අයනීකරණ ශක්තිය හොයාගන්න පුළුවන් නෙවාට. ධන ඍණ අපි පස්සේ දාගමුකෝ. මේ බලන්න. අනන්තයේ ඉඳන් එකට වැටෙනකොට ශක්තියම තමයි මොකද්ද? එකේ ඉඳන් අනන්තයට යවන්න ඕනි වෙන්නේ. තේරුණාද? අපි දන්නේ ළමයි අනන්තේ ඉඳන් එකට වැටෙන කතන්දරේ. අනන්තේ ඉඳන් එකට වැටෙන කතන්දරේ තමයි අපි දන්නේ. නමුත් අයනීකරණ ශක්තිය කියන්නේ එකේ ඉඳන් අනන්තයට යවන කතන්දරේ. දෙකම එකයි. ශක්තිය අගේනේ හොයන්න ඕනේ. ධන ඍණ අපි දාගන්නේ ගන්න. ආයෙන අයනීකරණ ශක්තිය කියන්නේ ඕක. දැන් අනන්තේ ඉඳන් එකට වැටෙන රේඛාව කොහෙද තියෙන්නේ? අනන්තේ ඉඳන් එකට වැටෙන රේඛාව කොහෙද තියෙන්නේ? ළමයි එකට වැටෙනවා නම් ලයිමාන් වෙන්න එපා. එකට වැටෙනවා නම් ලයිමාන්. මොකද්ද? n සමාන එකට වැටෙනවා නම් ලයිමාන් වෙන්න ඕනේ. පැහැදිලි? n සමාන එකට වැටෙනවා නම් ලයිමාන්. හරි. ලයිමාන්. කොහේ ඉඳන්ද? n අනන්තේ ඉඳන්. අනන්තේ ඉඳන් එකට. මේක තමයි ළමයි මොකද්ද? ලයිමාන් ශ්‍රේණියේ මොකද්ද? ශ්‍රේණියේ මොකද්ද? දිගම රේඛාව. අනන්තේ ඉඳන් ලයිමාන් හොඳේ බාමර ගන්න බෑ. එකට වැටෙන්න බෑ ළමයි. පළවෙනි ශක්ති මට්ටමට අයනීකරණ ශක්තිය ගාව ගන්න. අන්න ළමයි ලයිමාන් ශ්‍රේණියම වෙන්න ඕනි දිගම රේඛාව. දිගම රේඛාව ළමයි මම කිව්වා දිග ශක්ති කතන්දරයට සම්බන්ධ කරගන්න. දිග වැඩි නම් ශක්තියත් වැඩි. එහෙනම් මතක තියාගන්න දිගම රේඛාව කියලා කියන්නේ මොකද්ද? ශක්තිය වැඩිම රේඛාව. මොකද්ද මේ? ශක්තිය වැඩිම රේඛාව. එහෙනම් දිගම රේඛාව කියන්නත් පුළුවන් ශක්තිය වැඩිම රේඛාව. ළමයි ප්ලාන්ක් සමීකරණය අනුව මේ බලන්න. ශක්තිය කියන්නේ h nu. ඒ කියන්නේ ශක්තිය සමානුපාතිකයි සංඛ්‍යාතයට. ශක්තිය වැඩි කියලා කියන්නේ සංඛ්‍යාතයත් වැඩි කියන එක. ඉතින් ශක්තිය වැඩිම රේඛාව කියලා කියන්නේ ළමයි මොකද්ද? සංඛ්‍යාතය මොකද්ද? සංඛ්‍යාතය වැඩිම රේඛාව කියන එකට. ඇයි ශක්තිය වැඩි කියන්නේ සංඛ්‍යාතයත් වැඩි කියන එක. ශක්තිය වැඩිම රේඛාව කියන්නේ සංඛ්‍යාතය වැඩිම රේඛාව කියන එක.
පැහැදිලිද කතන්දරේ? එහෙනම් ලයිමාන් ශ්‍රේණියේ දිගම රේඛාව කියන්නේ ශක්තිය වැඩිම රේඛාව. ශක්තිය වැඩිම රේඛාව කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම රේඛාව. ඔයා දන්නව ළමයි කතන්දරයක් මොකද්ද? සංඛ්‍යාතයේ වැඩිම රේඛාව කියන්නේ ළමයි මොකද්ද? තරංගායාමය ඒ ටික වෙන්නේ නැහැ නේද? පේනවා. ඒ ටික පේනවා. තරංගායාමය අඩුම රේඛාව. අන්න තරංගායාමය අඩුම රේඛාව. එහෙනම් ළමයි ලයිමාන් ශ්‍රේණිය මම දන්නේ නැහැ ප්‍රශ්නයක්. මේ ඔයගොල්ලන්ට යන්න බෑ හොඳේ සිග්නල් නැතුව යනවා මිසක්. පැහැදිලිද? හරි. අපි බල ගියේ එක්කෙනා අල්ලගමුකෝ අපි පස්සේ. හරිද? තේරුණාද? හරි. සංඛ්‍යාතයේ වැඩිම රේඛාව කියන්නේ ළමයි තරංගායාමයේ අඩුම රේඛාව. මම දන්නේ නැහැ එක්සෑම් එකේ අහන්නේ මොකද්ද කියලා මම කියන්න දන්නේ නැහැ. පැහැදිලිද? එක්සෑම් එකේ මොන විදිහට අහයිද කියන දන්නේ නැහැ. නමුත් හැම එකටම අදාළ උත්තරේ මෙතන තියෙනවා. ලයිමාන් ශ්‍රේණියේ අනන්තයේ ඉඳන් එකට වැටෙන රේඛාව. නැත්තම් මොකද්ද? දිගම රේඛාව. එහෙමනම් අහන්නේ නැහැ. දිගම රේඛාව නම් අහන්නේ නැහැ. නැත්තම් ශක්තිය වැඩිම රේඛාව. නැත්තම් තරංගායාමයේ අඩුම රේඛාව. සිග්නල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි අපි ඉවසගෙන ඉමු. තා පොඩි වෙලාවක් ඉතින්. තේරෙනවද? ඒකත් ලියාගන්න සිග්නල් ගැටලුවක් තියෙනවා අපි ඉවසගෙන ඉමුනේ. හීලියම් අදාළ කරගන්නේ නැහැ ළමයි අපි. හීලියම් මෙහෙම අපිට තියෙන හයිඩ්‍රජන් වර්ණාවලිය විතරයිනේ. තේරෙනව නේද? අපිට තියෙන හයිඩ්‍රජන් වර්ණාවලිය. තේරෙනවද කතන්දරේ? හීලියම් වල අයනීකරණ ශක්තියත් ඕකම තමයි ඉතින්. හීලියම් වලත් ඉතින් පළමු ශක්ති මට්ටමට අනන්ත ඉඳන් වැටෙන එකම තමයි. අනන්ත ඉඳන් පළමු ශක්ති මට්ටමට වැටෙන එක තමයි. හැබැයි හීලියම් වල ලයිමාන් බාමර ශ්‍රේණිය නෑනේ අපිට. හීලියම් වල වර්ණාවලිය අපේ සිලබස් එකේ නෑ. ඒක නිසා මතක තියාගන්න හීලියම් වල ඔය ලයිමාන් ශ්‍රේණි ගන්න බෑ කාටවත්. බාමර් පාෂන් ශ්‍රේණි කියලා જાතියක් නෑ. තේරුණා නේද? තේරුණා නේද? ඔය ලයිමාන් බාමර් ප්‍රාෂන් තියෙන හයිඩ්‍රජන් වර්ණාවලිය විතරයි. තේරුණාද? හැබැයි අපිට හයිඩ්‍රජන් වර්ණාවලියට ළඟින් යනවා කියලා කියන්න පුළුවන් මොකද්ද? හීලියම් ප්ලස් ලිතියම් 2+ වගේ වර්ණාවලිය ගන්න පුළුවන්. මොකද තනි ඉලෙක්ට්‍රෝනීය වර්ණාවලිය. ඒක පොඩි සමීපතාවයක් තියෙනවා. නමුත් ඒකෙන් කියවෙන්නේ මේ ලයිමාන් බාමර් ශ්‍රේණි තියෙනවා කියලා නෙවෙයි. ලයිමාන් බාමර් ශ්‍රේණි තියෙන හයිඩ්‍රජන් වර්ණාවලිය විතරයි. හරිද? කරන්ට් ගිහිල්ලා නේද ළමයි? කරන්ට් ගිහිල්ලා නේද ළමයි? හරි. හරි. තා ප්‍රශ්නයක් කරමු. තුන්වෙනි ප්‍රශ්නේ අම්බානික වරද්දලා තියෙනවා ළමයි. බහුතරය පුරාම ළමයි තුන්වෙනි ප්‍රශ්නේ වරද්දලා තියෙනවා. මේ බලන්න. ඒක හරි අමාරුයි ළමයි. අහන්න පුළුවන් අමාරුම ප්‍රශ්නයක් තමයි ඔය තියෙන්නේ. අහන්න පුළුවන් අමාරුම ප්‍රශ්නයක්. හයිඩ්‍රජන් වර්ණාවලියේ සටහනක් දීලා තියෙනවා. එතකොට ළමයි ඔය වගේ ප්‍රශ්නයක් කරද්දී සමහර පිළිතුරු අයින් කරලා තමයි වැඩේ යන්න ඕනේ. තේරුණා නැත්නම් අමාරු වෙටෙනවා. පිළිතුරු අයින් කර යන්න. තේරුණා? හරි පිළිතුරක් ගන්න අමාරු. නමුත් හරි උත්තරේ ගහපු ළමයිනුත් ඉන්නවා. තේරුණා? නාට මෙතන ඉලක්ක ගහලා තියෙනවා. ඊළඟට මෙතන ඉලක්ක ගහලා තියෙනවා. නාට මෙතන ඉලක්ක ගහලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය තියෙන එක. පැහැදිලි තමයි. හරි. ඔන්න ඕක දිහා බලන්න, උත්තර දිහා බලන්න. උත්තර දිහා බලුවාම අපි ඉලෙක්ට්‍රෝන ඉවත් කර යන්න. ඉලෙක්ට්‍රෝන නෙවෙයි. පිළිතුරු අයින් කර යන්න. තේරුණාද? අයින් කර යන්න. ඔන්න බලන්න පළවෙනි උත්තරේ දිහා බලන්න. පළවෙනි උත්තරේ නිකන් හරි කියලා හිතනවා ඊතල උඩටනේ තියෙන්නේ ළමයි. ගානේ කියනවත් අනේ අහගෙන ඉන්නෝනේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා විමෝචන වර්ණාවලිය ගැනයි අහන්නේ. හයිඩ්‍රජන්ගේ විමෝචන වර්ණ. විමෝචන කියලා කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන උඩ ඉඳන් පහළට වැටෙන එක.
ඉලෙක්ට්‍රෝන උඩ ඉඳන් පහළට සංක්‍රමණය වෙන එක තමයි විමෝචන වර්ණාවලිය. එතකොට ඔය එක උත්තරේ තියෙන්නේ අවශෝෂණ වර්ණාවලියක කතාන්දරය. ඉතින් ලියා ගන්නවා ලෝවා. දැන් ඊතල උඩට නම් අවශෝෂණ වර්ණාවලියක කියලා ලියා ගන්න සටනේ විවරණේ. තේරෙනවද? ඊතල උඩට නම් අවශෝෂණ. ඒ කියන්නේ අංක 1 වෙන්න බෑ. අංක 1 වෙන්න බෑ. පැහැදිලිද? හරි. ඊළාට 2 3 4 5 දැන් තියෙන්නේ ළමයි. 2 3 4 5. ඊළඟට බලන්න පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ එකම ශක්ති මට්ටමකට උඩ ඉඳන් වැටෙනවා. ඒ කියන්නේ ওই රේඛා ඔක්කොම ලයිමාන් කියන එකනේ. පළවෙනි ශක්ති මට්ටම පස්වෙනි උත්තරේ දිහා බලන්න. ඔක්කොම පළවෙනි එකට වැටෙනවා. පැහැදිලිද? දැන් එහෙම වුණොත් ළමයි උඩ විදිහට තියෙන විදිහක් නෑ නේද? ඒ කියන්නේ ඔක්කොම පළවෙනි එකට වැටෙන එක කොහොම පිළිවෙලක් නැතුව යන්නේ නෑනේ අපි. නේද? රේඛාවල දිග වැඩි වෙලා ආයේ දිග අඩු වෙලා ආයේ රේඛාවල දිග වැඩි වෙනවා. කොහොම අපිළිවෙලට මං ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය ඉගෙනුවේ නෑ. ඒක නිසා පස්වෙනි එක වගේ මහා අමුතු උත්තර ගන්න එපා කවදාවත්. තේරුණාද? කිසිම රටාවක් නැතුව හැමතැනින්ම පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටෙනවා. ඒක නිසා පස්වෙනි උත්තරය ගන්නත් එපා. ඒ වගේ උත්තර කියලා දුන්නේ නැහැ. එක කියලා දුන්නෙත් නැහැ. පහ කියලා දුන්නෙත් නැහැ. තේරුණාද? හතරවෙනි එක බලන්න. හතරවෙනි එකේ අර ලයිමාන් බාමර් පාෂන් වල එක රේඛාව ගානේ අරගෙන තියෙනවා. තේරුණාද? දෙකට වැටෙනවා, තුනට වැටෙනවා, හතරට වැටෙනවා, එකට වැටෙනවානේ. ඒ එහෙම රටාවකුත් මම උගන්වලා නැහැ නේ වාට. හැමතැනින්ම ඉලෙක්ට්‍රෝන වැටෙනවා. කිසිම පිළිවෙලක් නැතුව ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයක් ගන්න කියලා දුන්නෙත් නැහැ. ඒක නිසා හතරත් අයින් කරන්න. වා ගහනවා නම් ගහන්න ඕනි දෙකට සහ තුනට. පැහැදිලිද? අනිත් උත්තර ගහලා තිබුණා ඔයා. කිසි ගැටලුවක් නැහැ. දැන් ඉගෙන ගන්න. තේරෙනවද? ඉලෙක්ට්‍රෝන ඉවත් කර ඒ ප්‍රශ්න අයින් කරන විදිය බලන්න. උත්තර එකින් එක අයින් කරන විදිය බලන්න. ඔක හොඳ අමාරුම ගානක්. පට්ට අමාරු ගානක්. පැහැදිලිද? හරි. දැන් බලන්න මම ස්ක්‍රීන් එක අයින් කරනවා 2යි 3යි අතරේ දැන් ප්‍රශ්න තියෙන්නේ. ඔන්න දැන් එතනින් එහා හිතන්න ඕනේ විදිහ මම කියලා දෙන්නම් ළමයි. මේ බලන්න. දැන් මෙහෙම දිනුනහම ළමයි ඕක වාට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. ශ්‍රේණි දෙක ගැන දීලා නැහනේ. ශ්‍රේණි දෙක දීලා නැහැ. මම ශ්‍රේණි දෙක ගන්න පුළුවන් ක්‍රම දෙකක් වාට පෙන්නන්නම්. මේක තනිකර ඇස් මට්ටමින් බලලා කරන්න ඕනි ගේමක් තියෙන්නේ. මීටරේ ඕනි වාගේ. මේ බලන්න මීටරේ ගන්න හැටි. මේ බලන්න පරතරේ එන්න අඩු වෙනකොට මේ බලන්න පරතරේ එන්න මෙතන පරතරයට වඩා මෙතන වැඩි පරතරේ. එතනට වඩා මෙතන පරතරේ වැඩි. එහෙනම් මේ කොනේ ඉඳන් ඔහොම යන්න. ශ්‍රේණියට අයත් එන්න පරතරේ වැඩි වෙනවා එන්න පරතරේ වැඩි වෙනවා. ආයෙ එන්න පරතරේ අඩු වෙනවා නේද? එහෙනම් මේක වෙන ශ්‍රේණියක්. අන්න ශ්‍රේණි තෝරගන්න හැටි. එහෙනම් මේක එක ශ්‍රේණියක් මේක එක ශ්‍රේණියක්. ඔට්ටුයිද? ඔට්ටුයි. ඒකට අදාළ අපි ශක්ති සංක්‍රමණය අඳිමු. ඒකට අදාළ ශක්ති සංක්‍රමණය අඳිමු. පැහැදිලිද කතන්දරේ? අන්න එහෙමයි බලන්න. දැන් මේක කොහෙටද යන්නේ මොන පැත්තටද තියෙන්නේ කියලා නැතුණාම හොඳට වාගේ මීටරේ දාලා බලන්න එන්න පරතරේ එන්න වැඩි වෙන විදිහට මෙතනින් නවතින්නේ. ආයෙ පරතරේ අඩු වෙනවා නම් බෑනේ වැඩි කචල්ලි. මේක එක ශ්‍රේණියක්. ඒ කියන්නේ මේක වෙන ශ්‍රේණියක්. තේරුණා නේද? දැන් ළමයි දැන් දකින්න මේ ප්‍රශ්නේ කතා කරලා නවත්තන්න හැදුවේ ළමයි කොළ පාට උනා නේද තිරේ කොළ පාට තිරේ එනවා ළමයි මේ සිග්නල් ලගනවා ළමයි පේන්නේ නැහැ නේද මම මෙන්න තප්පරයක් කියන්න හොඳයි අපි මේ ප්‍රශ්නේ කොහොම හරි කතා කරොත් හොඳයි හොඳයි මොකක්ද උනේ කියලා බලන්න හරි හරි අපි ලබන සතිය කරමු ළමයි. මේක හදන්න දැන් වෙලාවක් නැහැ. ලබන සතිය කරමු. හරි? හරි. එන ආදර නැවතුවා පන්ති.